හරි අපි සුබුදෑසනක් සියලු දෙනාට මම හිතන්නේ තව කට්ටිය සහභාගී වුණාට අපි දැන් පටන් ගමු කාල වේලා ප්‍රශ්න නිසා මීට පෙර පන්තියේදී කතා කරේ 11 පන්තියේ 12 වෙනි එකකයේ විද්‍යුත් රසායනික කෝෂ ඉලෙක්ට්‍රොකෙමිකල් සෙල්ස් අද ඒකේ දෙවෙනි කොටසක් පටන් ගන්නවා ඒ දෙවෙනි කොටස කතා කරන්නේ විද්‍යුත් විච්ඡේදනය ඉලෙක්ට්‍රොලයිසිස් එතකොට විද්‍යුත් විච්ඡේදනය ඉලෙක්ට්‍රොලයිසිස් ගැන අපි පොඩි සටහනකුත් දෙමු සටහනකුත් දීලා පාඩම් කරමු යමු ඒක අතරේ අපි YouTube දර්ශන කීපයකින් ඒකේ ප්‍රැක්ටිකල් එකත් බලලා ඒ ටික කරගෙන යමු එහෙනම් නෝට් එක පස්සේ දෙමු කළා පටන් ගන්න යමු මම දැන් නුවර ප්‍රදේශයේ නම් වහිනවා ඔබ ඉන්න ප්‍රදේශවල කොහොමද දන්නේ සෑහෙන පාන්දර වැස්සක් වැස්සා දැන් ටිකක් අඩු වුණා ඉතින් අන්තර්ජාල පහසුකම් වල යම් ප්‍රශ්න මතුවෙන්න පුළුවන් කට්ටියන්ට ඊට පස්සේ අපි YouTube දානවා එකේ රෙකෝඩින් එක එතකොට ඒක බලා ගන්න පුළුවන් එතකොට අද 20 හෙට 21 විශේෂ දවසක් වෙනවා මොකද අවුරුදු 300 ගානකට විතර පස්සේ වෙන විශේෂ සිදුවීමක් වෙනවා මේ බ්‍රහස්පති සෙනසුරු ගක් ලං වීම ඔය කට්ටිය ඔය සම්මතාරකා විද්‍යාවෙන් කියනවා ඔය තාරකා යුද්ධයක් ග්‍රහ යුද්ධයක් කියලා කියනවා ඉතින් විශේෂ අවස්ථාවක් හෙට 21 හවස 6න් පස්සේ පොඩ්ඩක් ඉන්න එකේ ඉල්ටත් ගහලා පොඩ්ඩක් අහස පැත්තත් බලන්න ඔකට බලා ගන්න පුළුවන් ඒ අසිරිමත් දර්ශනය ඊට පස්සේ මම ඔබගේ ජීවිත කාලය තුල ඒ බලා ගන්නත් බැරි වෙයි ඒ අවුරුදු 20කට සැරයක් ආවට මේ ඒක පැහැදිලිව පේන්නේ නැහැ ඒක නිසා මම දැන් ඒක සුවිශේෂී සිද්ධියක් ඉතින් ඒ වගේ පරිසරයේ සිදුවෙන සිදුවීම් තියෙනවා අපි ජනවාරි 26 අසුපුරුදු ශාලා පන්තියේ පටන් ගන්නකම් මේ කරයි යමු ඊට පස්සේ ඔකට්ටියන්ගේ අනික් යාළුවන්ටත් කියන්නේ මේක මේ නොමිලේ පැත්තෙන් ටියුට් එකක් WhatsApp එකට අපි දානවා ඒව ලබා ගන්න සමහර දෙමාපියෝ අහනවා මේ කීයක් අය කරනවද කියලා කිසිම මුදලක් අය කරන්නේ නැහැ ඕන කෙනෙකුට එන්න පුළුවන් මේක අධ්‍යාපන සත්කාරයක් ඉතින් ඒ සත්කාරයෙන් කිසි ප්‍රයෝජන ගන්නවා ඇතයි මම හිතනවා ඉතින් ඒක නිසා අපි පන්තියට යමු උදේ පාන්දර වැඩිය සමහර යාර හැරලක් නැති වෙලදී කොහොම හරි සටහන් පොතක් අරගෙන ඉහන් ලෑස්ති වෙන්න මොකද අපි සටහනකුත් දෙනවා ඊට අමතරව අපි සටහන් ටිකක් මේකේ දානවා ඒකත් බලා ගන්න පුළුවන් ඉතින් මම හිතන්නේ එදා ප්‍රශ්න ටිකක් ආවා මෙහාට පේන්නේ නැති ප්‍රශ්න ටිකක් දැන් අද මම තව ඒකට පොඩ්ඩක් වෙනස්කම් කරා ඒ තවත් ඔබගේ අදහස් යෝජනා සද්ද හෙන්නේ නැද්ද ඒවා පස්සේ ඉදිරිපත් කරා අපි ඒවා හදාගෙන මෙයා කරමු මොකද තාක්ෂණයත් එක්ක ප්‍රශ්න තියෙනවා එහෙනම් අපි සුබුදු පන්තිය Zoom online පන්තිය ආරම්භ කරමු. හරි? එහෙනම් අද මාතෘකාව විද්‍යුත් විච්ඡේදන ඉලෙක්ට්‍රොලයිසිස්. එතකොට මේක අපි ඉස්සල්ලාම පටන් ගන්න මෙහිම සිද්ධියක්. මේක 9 පන්තියේ තියෙනවා මේ විද්‍යුත් විච්ඡේදනය. නමුත් අර රසායන විද්‍යාව පැත්ත කියන්නේ මේ රියැක්ෂන් ප්‍රතික්‍රියා පැත්ත කතා කරන්නේ නැහැ 9 පන්තියේ. ඉතින් ඒක මූලික දැනුම 9 පන්තිය දුන්නාට මේක කතා වෙන්නේ නැහැ. එහෙනම් ඉස්සලාම අපි මෙන්න මෙහෙම කතා කරමු. විද්‍යුත් විච්ඡේදනය ගැන කතා කරන්න පෙර විදුලි ධාරාවක් කියන්නේ ආරෝපණ විශේෂයෙන් ඉලෙක්ට්‍රෝන කියමුකෝ එක් දිශාවකට ගලාගෙන යනවා. එතකොට එහෙම ගලාගෙන යන්න උදව් වෙන ඒවාට අපි කියනවා සන්නායක කියලා. ලෝහ වර්ග සන්නායක. හැබැයි ලෝහ වලින් විතරක් නෙමෙයි විද්‍යුතේ ගමන් කරන්නේ සමහර ද්‍රාවණ ද්‍රව දිගෙත් ගමන් කරනවා විද්‍යුතේ. මෙම් විද්‍යුතයේ සාමාන්‍ය තත්ත්වයකටදී ගමන් නොකරන ඒවාට අපි කියන්නේ පරිවාරක කියලා. එතකොට මේදී අපි කතා කරන්නේ මේ විද්‍යුතයේ සන්නායනය කරන ද්‍රව වලින් තමයි වැඩේ පටන් ගන්න. එතකොට විද්‍යුතයේ සන්නායනය කරන ද්‍රව ගැන කතා පටන් ගන්නේ මෙන්න මේ වගේ පොඩි ක්‍රියාකාරකමකින්. මොකක්ද ඒ ක්‍රියාකාරකම? මෙන්න මෙහෙම බීකරයක් අරගෙන ඒ බීකරේට දානවා කාබන් පුරු දෙකක්. තව ටිකකින් පෙන්නනවා. කාබන් පුරු දෙකක් දාලා ඒක ඇමීටරයක් හෝ මේ බල්බයක් සම්බන්ධ කරලා බැටරි කෑල්ලක් දෙකක් සම්බන්ධ කරනවා. මේක බැටරි කෑල්ලේ ධනාග්‍රයේ දිගිර
ඒ ටික ඍණාත්මකයි. එතකොට විදුලි ධාරාවක් යනනම් පරිපථය සම්පූර්ණ වෙන්න ඕනේ. එතකොට ධනාග්‍රේ ඉඳලා අපි කියන සම්මත ධාරාව මෙහෙම ගිහිල්ලා මෙහෙම එන්න ඕනේ. මොකද බල්බ් එක පත් වෙන්නේ කියන්නේ යන්නේ නැහැ. මොකද යන්නේ නැහැ කියන්නේ මෙතනදී වාතය හරහා විදුලිය ගමන් කරන්නේ නැහැ. ඉතින් අපි දැන් මේකට විවිධ වූ ද්‍රව හෝ ද්‍රාවක එක ලික්විඩ් හෝ සොලිඩ්ස් දාලා බලනවා බල්බ් එක පත් වේද කියලා. එතකොට දාලා බලපුවහම සමහර ද්‍රාවණවලදී බල්බ් එක පත්තු වෙනවා, සමහර ඒ වගේ බල්බ් එක පත්තු වෙන්නේ නැහැ. ඒකෙන් අපිට තේරෙනවා හැම ද්‍රවයක් හෝ ද්‍රාවණයක් කරාම විදුලිය ගමන් කරන්නේ නැහැ. ඒක නිසා මේ පාඩමේදී අපි මෙහෙම සම්මතයකට එනවා. යම් කිසි ද්‍රවයක් හෝ ද්‍රාවණයක් කරා විදුලිය ගමන් කරයි නම් ඒවට කියනවා විද්‍යුත් විච්ඡේදය. විද්‍යුත් විච්ඡේදය කියලා කියනවා ඉංග්‍රීසියෙන් ඉලෙක්ට්‍රොලයිට්ස්. ඉතින් ඒව කතාව තියෙන ඊට පස්සේ සමහර ඒවා යන්නේ නැහැ. ඒවට කියන්නේ විද්‍යුත් අවිච්ඡේද්‍ය non electrolytes. එතකොට අපි සාමාන්‍ය ජීවිතේදී ඔය විද්‍යුතේ ගමන් කරන ඒවාට අපි දන්නේ ලුණු ද්‍රාවණ. salt සාමාන්‍ය මේස ලුණු කියන්නේ. ඒ ද්‍රාවණ කොපර් සල්ෆේට් ද්‍රාවණ ඊට පස්සේ යම් කිසි ජලයට අම්ල පොඩ්ඩක් මිශ්‍ර වෙච්චාම අපිට කියන අල්ෆා ආම්ලික ජලය acidulated water. හරිද? අන්න ඒව හරහා විදුලිය ගමන් කරනවා. එතකොට ඔබ දැනගන්න ඕනේ විභාග මට්ටමේදී ඒ බාෂ්මික ද්‍රාවණ උනත් වෙන්න පුළුවන්. විදුලිය ගමන් කරන ඒවාට කියන්නේ විද්‍යුත් විච්ඡේදය ඉලෙක්ට්‍රොලයිට්ස්. ගමන් කරන ඒවාට කියන්නේ ගමන් නොකරන ඒවාට කියන්නේ විද්‍යුත් අවිච්ඡේදය non electrolytes. එතකොට ඒ වගේ උදාහරණ දැනගන්න ඕනේ යන්නේ මොනවද යන්නේ නැත්තේ මොනවද. එතකොට මේ කතාවේදී විදුලි විච්ඡේදනය කියන්නේ සාමාන්‍ය භාෂාවෙන් කියන විච්ඡේදනය කපනවා කොටනවානේ. එතකොට විදුලියෙන් කපනවා කොටනවා වැඩක්. එතකොට මේ වැඩේ ස්වයන් සිද්ධ ස්පොන්ටේනියස් වෙන එකක් නෙවෙයි විදුලිය හින්දා වෙන්නේ. එතකොට මෙන්න මේ විදුලිය නිසා යම් කිසි රසායනික ද්‍රව්‍යයක් සරල කොටස් වලට බෙදීම තමයි සරල භාෂාවෙන් කියන්නේ විදුලි විච්ඡේදනය. එතකොට එහෙම වෙන්න නම් විදුලිය යන්න ඕන. යන්න නැත්නම් වැඩේ වෙන්නේ නැහනේ. එතකොට විදුලිය ගියොත් තමයි ඒ ද්‍රාවණය හරහා ඒ ද්‍රාවණයේ තියෙන සංකීර්ණ අණු සරල අණු බවට පත් වෙන්නේ. එතකොට විද්‍යුත් අවිච්ඡේදය කියන්නේ මොකක්ද දැනගන්නවා මිසක් විද්‍යුත් අවිච්ඡේදය වලින් අපිට වැඩක් වෙන්නේ නැහැ. මොකද යන්න නැත්නම් වැඩක් නැහැ. එතකොට ඒකට පොඩි සටහනක් දෙන්න පෙර මේ කතාව තව ටිකක් කියන්න ඕන. එතකොට මෙහෙම විදුලියක් ගියා කියලා අපි දැනගන්නේ මේ බල්බේ හෝ මෙතන ඇමීටරේ වැඩ කරනවා. එතකොට ගියා. ගියන් පස්සේ මේ රසායනික ද්‍රව්‍යයේ වෙනසක් වෙන්න ඕනේ. එතකොට ඒ ගියන් පස්සේ මේ රසායනික ද්‍රව්‍යයේ වෙනසක් වීම බලාගත්තාම අපිට කියන්න පුළුවන් මෙතන ප්‍රතික්‍රියාවක් වෙලා. ප්‍රතික්‍රියාවෙන් අපිට පේනවා සරල ඵල ලැබෙනවා. ඒ කියන්නේ විදුලිය නිසා තමයි මේක උනේ. නිකම්ම විදුලිය නැතුව තිබ්බොත් මේක එහෙම සිද්ධියක් වෙන්නේ නැහැ. ඒක නිසා ප්‍රායෝගිකව අපි බලමු කොහොමද වෙන්නේ කියලා. මුගක් වෙලාවට අපි මේකට ගන්නේ කාබන් කූප. ඒවට කියන්නේ අක්‍රිය ඉලෙක්ට්‍රෝඩ් නැත්නම් එයා ප්‍රතික්‍රියා වෙන්න ගන්නවා. එතකොට මෙන්න මේ කාබන් ඉලෙක්ට්‍රෝඩ් වෙනකොට කට්ටියන්ට මේ පැන්සලක් ගන්න පුළුවන්. පැන්සලේ තියෙනවා ග්‍රැෆයිට් කාබන් වලින් හැදුන එකක්. ඉතින් ඒ නිසා පොඩ්ඩක් ඉස්සෙල්ලා අපි බලමු දැන් පන්තියේදී ප්‍රැක්ටිකල් කරාට මෙහෙදි කරන්න බෑනේ. මේ ප්‍රැක්ටිකල් අපි YouTube දර්ශන කරගෙන අපි කරමු. ඉතින් මේ ඒ YouTube දර්ශන වල මම පොඩ්ඩක් සංස්කරණය සමහර ඒවා කරා. මොකද සමහර YouTube වල ඕන කෙනෙකුට දාන්න පුළුවන්. ඒ වගේ යම් දෝෂ තිබ්බා. ඉතින් ඒවා ඕන තරක වෙන්න පුළුවන්. ඉතින් ඒක නිසා ඒවා අපි පොඩ්ඩක් බලලා මෙයා කරන්න ඕනේ. එහෙනම් අපි පොඩ්ඩක් බලමු මේ ප්‍රැක්ටිකල් එක කොහොමද කියලා ඉස්සල්ලා. කවටියන්ට පේනවා මේ ලුණු ද්‍රාවණයක් හදාගන්න හැටි. මෙන්න මේ ජලයට ටේබල් සෝල්ට් දාලා මකල හදාගන්න ලුණු ද්‍රාවණය. ඊට පස්සේ මෙන්න 9 වෝල්ට් බැටරියක් අරගෙන බාහිර විද්‍යුත් ප්‍රභාවයක් ලෙස 9 වෝල්ට් බැටරියක් අරගෙන ඒක සම්බන්ධ කරනවා මේ
පැන්සල් දෙකකට. මොකද පැන්සලේ තියෙනවා කාබන් කූරු. ඒක නිසා මේ ඒක හරහා විදුලිය සන්නායනය කරනවා. දැන් ඊට පස්සේ මේ ලුණු ද්‍රාවණේ ගිල්ලෙනවා. බලන්න අර මේ හදාගෙන තියෙනවා වටේන්න පුළුවන් මේ දකින්න ඇති අප පොඩ්ඩක් පාරක් බලන්න මොකද දැන් සෙට් වුණා කට්ටිය විදුලිය දුන්නන් පස්සේ අර කාබන් කූරු අසල සිදුවන ප්‍රතික්‍රියාව යම් කිසි වෙනසක් වෙනවා නැත්නම් නිකන් දාලා තිබ්බට ඔකේ වෙනසක් වෙන්නේ නැහැ. මේක වැඩි ඉන්න සමහර අඩු කරලා දැන් පේනවා ඇනෝඩ් කැතෝඩ් කතාව පස්සේ කියමු. අන්න වෙනසක් වුණා. දැන් විදුලිය නැත්තම් තිබ්බනම් ඔයාලට වෙනසක් වෙන්නේ නැහැ. එහෙනම් අන්න දාවනේ හරහා විදුලිය ගියාම සිදු වෙනවා. ඊට තවත් අපි එකක් බලමු. ඊළඟට ඔය කට්ටිය දන්නේ නැත්නම් කොපර් සල්ෆේට්. පල්මානිකම් කියලා කියනවා. කොපර් සල්ෆේට් සුදු පාට වුණාට ජලයේ මිශ්‍ර වෙච්චාම සජල කොපර් සල්ෆේට් කොහොම ඔය වගේ පාටක් එනවා නේ පාට ද්‍රාවණය. දැන් ඒකටත් කාබන් කූරු යොදාගෙන විදුලිය සපයපුවාම ටික වෙලාවකදී ඔයාලට බලා ගන්න පුළුවන් සිදුවන වෙනස ඒ ඉලෙක්ට්‍රෝඩ අසලින්. ඒ කියන්නේ කාබන් කූරු කියමු කාබන් කූරු අසලින් වායු බූලු පිට වෙනවා. ඒ කියන්නේ අර දැන් පේනවා ඇති වායු බූලු පිට වෙනවා ඉලෙක්ට්‍රෝඩයක් අසලින් දෙකෙන්ම එන්නේ. ඒ කියන්නේ ප්‍රතික්‍රියාවක් වෙනවා. පස්සේ මේකේ ද්‍රාවණයේ පාට වෙනස් වෙනවා. इतना විදුලි විච්ඡේදන එහෙමත් ඉලෙක්ට්‍රොලයිස් වලදී රසායනික වෙනසක් කිමිකල් චේන්ජ් එකක් සිදු වෙනවා පේනවා අපිට. විදුලිය ගමන් කරනවා. එතකොට මෙන්න මෙහෙම විදුලිය ගමන් කරන්නේ නම් ඒ ද්‍රාවණයේ තියෙන්න ඕන සචල ආයන ධන හෝ ඍණ ආයන තියෙන්න ඕන විදුලිය ගමන් කරන්නේ. හරි දැන් එතකොට ඒ ගැන අදහස අපි අරගෙන මේ කතාවට යමු ඊට පස්සේ ඒකේ ඉතුරු ටික බලමු. දැන් මම හිතන්නේ අදහසක් එන්න ඇති මේ කතාව. දැන් අපි පොඩ්ඩක් සතහන ලියමු. නැත්තම් මේ එකපාරට බලහින් ඉන්න බැරි වෙනවනේ. විද්‍යුත් විච්ඡේදනයේ ඉලෙක්ට්‍රොලයිසිස්. ඊළඟ සමහරව පුළුවන් තරම් ඉක්මනට ලියන්න. පස්සේ ඕන ලස්සන සටහනක් හදාගන්න. හරි විදුලි විච්ඡේදන ඉලෙක්ට්‍රොලයිසිස් එක පුළුවන් නම් ෂෝට් නෝට් එකක් දෙන්න. එක යම් කිසි ද්‍රවයක් හෝ ද්‍රාවණයක් කරහා විද්‍යුතයේ සන්නායනය කරයි නම් ද්‍රවයක් හෝ ද්‍රාවණයක් කරා විද්‍යුතයේ සන්නායනය කරයි නම් අප ඒවාට පොදුවේ විද්‍යුත් විච්ඡේදයයි කියනවා. විද්‍යුත් විච්ඡේදය. ඒතකොට යම් කිසි සොලියුෂන් එකක් හෝ ලික්විඩ් එකක් කරා ඉලෙක්ට්‍රික් එක ගමන් කරනවා නම් විදුලිය අපි ඒකට කියනවා එතකොට ඉලෙක්ට්‍රොලයිට්ස් කියලා. ඒ ලික්විඩ් එක හෝ සොලියුෂන් එකට. සොලියුෂන් එකක් කියන්නේ ලික්විඩ් එක මොන හරි එකක් ඩිසෝල්ව් කරපුවාම දිය කරපුවාම එන එකක්. ලුණු ද්‍රාවණය කියන්නේ එහෙම එකක්. එතකොට ඒවට අපි කියනවා විද්‍යුත් විච්ඡේදය. එතකොට ඒකට උදාහරණ තමයි ලුණු ද්‍රාවණය, කොපර් සල්ෆේට් ද්‍රාවණය. ඒ වගේම අල්පාම්ලික ජලය. ජලයට අම්ල පොඩ්ඩක් මිශ්‍ර කරලා අල්පාම්ලික ජලය. ඊට අමතරව බාෂ්පික ද්‍රාවණය, කෝස්ටික් සෝඩා වුණත් අන්න ඒවා එක විදුලිය ගමන් කරනවා. පරියාලක් කියලා ගන්න. දෙක යම් කිසි ද්‍රවයක් හෝ ද්‍රාවණයක් කරහා
විද්‍යුතය සන්නායනයේ නොවේ නම් විද්‍යුතය සන්නායනයේ නොවේ නම් අපේ වාට කියන්නේ ද්‍රවණ වලට අපේ වාට විද්‍යුත් අවිච්ඡේද්‍යයි කියනවා non electrolytes මේ වචන දියා ගන්න විද්‍යුත් අවිච්ඡේද්‍යයි කියනවා එතකොට පොඩි විභාගේ බහුවර්ණ වල ඒ වගේ පොඩි ප්‍රශ්න පව අහන තියෙන බහුවර්ණ වල එතකොට ඒ වගේ ඒවා තමයි වට දැනගන්න ඕනේ භූමි තෙල් පෙට්‍රල් වගේ ද්‍රව කාබන් ටෙට්‍රාක්ලෝරයිඩ් අන්න ඒ වගේ සහසංයෝජ සංයෝගවල ද්‍රව අවස්ථාවේ තියෙනවනේ ඒව හරහා විදුලිය ගමන් කරන්නේ නැහැ. ඒතකොට ඒකෙන්ම අපිට අදහස් ගන්න පුළුවන්. ඒතකොට විද්‍යුත් අවිච්ඡේද්‍ය වලින් යන්නේ නැත්තේ එතකොට හේතුව ඒ වගේ සචල ආයන නැහැ. අයිනික බන්ධන වල කියන සංයෝග ගත්තොත් ලුණු වගේ ධන හා ඍණ ආයන තියෙනවා. එතකොට ඝන අවස්ථාවේදී ඒකෙන් තදින් බැල්ල හෙන්ද යන්න බැරි හින්දා ඝන අවස්ථාවේදී ඒවා ගමන් කරන්නේ නැහැ. හැබැයි ලුණු හත් කරලා දිය කරොත් අපි හිතමු විලීන සෝඩියම් ක්ලෝරයිඩ් මොල්ටන් සෝඩියම් ක්ලෝරයිඩ් ඉංග්‍රීසියෙන් ඒක හෝ ජලයේ දිය කරපුවාම ලුණු ද්‍රාවණය ගත්තොත් ඒක හරහා විදුලිය ගමන් කරනවා. මොකද ඒ වගේ සචල ආයන එහාට මෙහාට ගෙවෙන්න පුළුවන් අයන තියෙනවා. අන්න එහෙම තිබ්බොත් තමයි මුකේ හරි යන්න පුළුවන්. එතකොට තුන්වෙනි කාරණය කියන්නේ මෙසේ යම් කිසි ද්‍රාවණයක් කරහා විද්‍යුතය ගමන් කිරීමට හේතු වන්නේ එම ද්‍රාවණය තුල සචල ආයන ධන ආයන දිනයි සචල ආයන පැවතීමයි. තේරුන්නේ දැන් එතකොට හරි මම හිතන්නේ තේරෙනවා ඇති. ඒක මූලික දේ තමයි ද්‍රාවණ කොටස් දෙක දෙකකට බෙදෙනවා විද්‍යුත් යාමනයමව විද්‍යුත් විච්ඡේදය සහ විද්‍යුත් අවිච්ඡේදය. දැන් විද්‍යුත් විච්ඡේදයක් හරහා අපි තේරුන්නේ කොයි කොටස තේරුණාද දන්නේ නැහැ. ඇහෙන්නේ නැද්ද තේරෙන්නේ නැද්ද දන්නේ හරි තමන් කීවේ ද්‍රාවණ හෝ ද්‍රව කොටස් දෙකකට බෙදෙනවා විද්‍යුත් යාම නොයාම අනුව. දැන් විද්‍යුත් යන ඒවට කියන්නේ විද්‍යුත් විච්ඡේදය. දැන් විද්‍යුත් විච්ඡේදයක් තුලින් විදුලිය යවන්න ඕන. යවනකොට පොඩ්ඩක් අපි කියන එක ඇහෙන්නේ නැද්ද මොකක්ද දන්නේ නැහැ. හරිද? විද්‍යුත් විච්ඡේදයක් කරහා විදුලිය යවන්න අපි හදාගන්න ඇටවුමක්. ඒකට කියනවා විද්‍යුත් විච්ඡේද කෝෂයක් කියලා. එතකොට විද්‍යුත් විච්ඡේද කෝෂයක් හදාගන්නකොට ඒකේ තියෙනවා මේ වගේ භාජනයක් තියෙනවා. අපි ඒකට ඉස්සර කියවා වෝල්ටා මානය කියලා. වෝල්ට් මීටරේ නේ වෝල්ටා මානය. හරි? එතකොට අන්නේ භාජනයේට තමයි අපි විද්‍යුත් විච්ඡේදය දාන්නේ. එතකොට දාලා විදුලිය ඇතුළට යවන්න හෝ ගන්න දාන කූරු. ඒ කූරු වලට පොදුවේ කියන නම තමයි ඉලෙක්ට්‍රෝඩ. ඉංග්‍රීසියෙන් ඉලෙක්ට්‍රෝඩ්ස්. ඒ වාක්‍ය වචන සමානයි ඉංග්‍රීසි සිංහල ඉලෙක්ට්‍රෝඩ්ස් දෙකක් දාන්න. හරිද? ඒක ඉලෙක්ට්‍රෝඩ්ස් දෙකක් දාලා ඒකට බාහිර විදුලි සැපයීමක් එක්ස්ටර්නල් පවර් සෝස් එකක් දෙන්න ඕනේ. එතකොට මේ වගේ බාහිර විදුලි සැපයීමක් ලෙස අපි ගන්න බැටරි 9 වෝල්ට් බැටරියක් වඩා හොඳයි. ඒ වගේම මේ බල්බ් එක දාන්නේ විදුලිය ගියාද කියලා බලා ගන්න. ඒක බල්බ් එක තිබ්බත් නැත්නම් ඒකට සම්බන්ධයක් නැහැ. එහෙනම් එහෙම සම්බන්ධ කරා. දැන් මේකට දාන ද්‍රාවණය මොකද විද්‍යුත් විච්ඡේදය. බීකරය මේවට පොදුවේ කියන්නේ ඉලෙක්ට්‍රෝඩ්. මේක බාහිර විදුලි සැපයීම මේ සම්බන්ධක කම්බි. දැන්
ඊට පස්සේ අදාළ ද්‍රාවණය දාලා වෙනසක් වෙනවද කියලා බලනවා. එතකොට මේ පොදුවේ මේ පද්ධතියට මේකට කියන්නේ විදුත් විච්ඡේද්‍ය කෝෂයක් කියලා. හරි? එතකොට මෙන්න මෙහෙම ලියලා ඊළඟ නම්බරේ යම් කිසි විදුත් විච්ඡේදයක් හරහා විදුලිය යවා එහි ඇති රසායනික සංඝටක තවදුරටත් සරල කොටස් වලට වෙන් කිරීම විද්‍යුත් විච්ඡේදනයේ ලෙස සරලව හඳුන්වා දිය හැකියි. ඉලෙක්ට්‍රයිසිස් කියනකොට සිම්පල් කම්පවුන්ඩ් වලට වෙන් කරනවා. එතකොට මේක මේ විදුලිය නිසා වෙන්නේ. ස්වභාවිකව නිකම්ම වෙන්නේ නැහැ, ස්පොන්ටේනියස් වෙන්නේ නැහැ. හරි? විදුත් විච්ඡේදනය හඳුන්වන්නේ හැකියි. ඊළඟ නම්බරේ විදුත් විච්ඡේදනය සඳහා සකස් කළ ඇටුමක් විදුත් විච්ඡේදනය සඳහා සකස් කළ ඇටුමක් විද්‍යුත් විච්ඡේදන කෝෂයක්. ඉංග්‍රීසි කරා ඉලෙක්ට්‍රොලයිටික් සෙල් එකක්. ඉලෙක්ට්‍රොලයිටික් සෙල් විද්‍යුත් විච්ඡේදන කෝෂයක් ලෙස හඳුන්වනවා. විද්‍යුත් විච්ඡේදන කෝෂයක් ලෙස හඳුන්වනවා. හරි පොඩක් මේක චිත්‍රය අද ගන්නකො. ප්‍රභාවය විදුලිය සපයන ප්‍රභාවය තියෙනවා. සම්බන්ධ කම්බි ඉලෙක්ට්‍රෝන විදුත් විච්ඡේදනය. හරි ඊට මේකේ මම කලින් කීවා විදුලිය යන්න නම් විදුත් විච්ඡේදයක් කරා ඒකේ ධන හා ඍණ ආයන තියෙන්න ඕන. හරි එතකොට මේක අපි දාගමු ධන ආයනයි ඍණ ආයන. එතකොට මෙහිදී විදුලිය යවනකොට වෙන දෙයක් තමයි මේ ඍණ ආයන මෙන්න මේ ධන ආයන පැත්තට යනවා විරුද්ධ පැත්තට යන්නේ ඍණ යන්නේ ධන පැත්තට ධන යනවා ඍණ පැත්තට. ඒ වගේම පොඩි අදහසක් දැන් තියෙනවා ඊළඟට අපේ ප්‍රතික්‍රියාවට යනකොට. හරි එතකොට මෙන්න මේකත් දැනගන්න පොඩ පස්සේ වුණා පාට එහෙම දාලා මම කරලා දැනගන්න පුළුවන්. ද්‍රාවණයේ තියෙනවා ධන හා ඍණ ආයන පොසිටිව් අයන්ස් and නෙගටිව් අයන්ස් ඒ දෙක මූව් වෙනවා ඔපොසිට් සයිඩ් වලට. මේ බැටරි වල තියෙන ධනාග්‍රේ පොසිටිව් පෝල් නැත්නම් එහා පැත්තේ නෙගටිව් පෝල් එකට ඒ විදිහට යනවා විරුද්ධ ඒවා. ඔපොසිට් අයන්ස් තමයි මූව් වෙන්නේ. හරි? දැන් දැන් පොඩි සම්මතයක් ලියාගමු පොඩ්ඩක්. ලියාගන්න ඇති පොඩි කතකයක් දාලා විද්‍යුත් විච්ඡේදනයේ යෙදෙන සම්මුති. විද්‍යුත් යෙදෙන සම්මුති. Convention adapted in electrolysis.
conventions adapted in electrolysis. විදුලි විච්ඡේදනයේ යෙදෙන අමුතු. භාෂා දෙකෙන්ම සටහන් දෙන්න කියොත් වෙලා යනවා නේ. ඉතින් අදහසක් ගන්න ඉංග්‍රීසි මාධ්‍ය ළමයි කියොත් යම් අදහසක් ගන්න පුළුවන්. මොකද මේ මම භාෂාව තේරෙනවානේ. ඉපදෙනකොට කතා කරන භාෂාව අමතක වෙන්න බෑ. ඉංග්‍රීසි භාෂාව වැදගත්. එක යටින් හරි දාන්න එක විද්‍යුත් විච්ඡේදය යොදන බඳුන විද්‍යුත් විච්ඡේදය යොදන බඳුන මොනිටා මානයේ ලෙස හඳුන්වනවා. මේ විද්‍යුත් විච්ඡේදන කෝෂයක තියෙන අංගයි ඒ කොටස වෝල්ටා මානයේ ලෙස හඳුන්වනවා. දෙක ප්‍රමිලක්ෂණ දෙක වන්නේ දෙක විද්‍යුත් විච්ඡේදය තුලට ධාරාව ඇතුළු කිරීමට හා විද්‍යුත් විච්ඡේදය තුලට ධාරාව ඇතුළු කිරීමට හා එයින් ධාරාව පිටතට ගැනීමට භාවිතා කරන සන්නායක කූරු කාබන් කූරු වෙන්න පුළුවන් භාවිතා කරන සන්නායක කූරු ඉලෙක්ට්‍රෝඩ ලෙස හඳුන්වනවා. ඉලෙක්ට්‍රෝඩ ඉංග්‍රීසියෙන් ඉලෙක්ට්‍රෝඩ ලෙස හඳුන්වනවා. ඉලෙක්ට්‍රෝඩ ඉලෙක්ට්‍රෝඩ කොටස් දෙකකට බෙදෙනවා. ඒ බැටරි කැලේ ධනාග්‍රය හා ඍණාග්‍රය සම්බන්ධතාවයේ අනුව. ඊළඟ නම්බරය ලියන්න. බාහිර ප්‍රභාවය කියන්නේ බැටරි කැල්ල බැටරිය හෝ පියන් කෝෂය බාහිර ප්‍රභාවයේ ධනාග්‍රය සම්බන්ධ ඉලෙක්ට්‍රෝඩය ධනාග්‍රය සම්බන්ධ ඉලෙක්ට්‍රෝඩය ධන ඉලෙක්ට්‍රෝඩය ලෙස හඳුන්වන අතර ඒ අසල ධන ඉලෙක්ට්‍රෝඩය හඳුන්වන අතර ඒ අසල මම ඊපාර පාඩුවේ කිව්වා ඒ අසල ඔක්සිකරණ අර්ධ ප්‍රතික්‍රියාවක් සිදුවන නිසා ඔක්සිකරණ අර්ධ ප්‍රතික්‍රියාවක් සිදුවන නිසා ඔක්සිඩේෂන් half reaction ඔක්සිකරණ අර්ධ ප්‍රතික්‍රියාවක් සිදුවන නිසා මේට රසායනික කෝෂයත් එක්ක පටල ගන්න එපා. ඊට පස්සේ කියන්නම් මේට එන පාඩේ ඉවත් කරන්නේ ඇනෝඩේයයිද කියනවා. එතකොට ධන ඉලෙක්ට්‍රෝඩ කියන අනිත් නම තමයි ඇනෝඩය. ඇනෝඩය කියන්නේ හේතුව එතන ඔක්සිකරණ ප්‍රතික්‍රියාවක් සිදු වෙන නිසා. කූරේ හෝ යසල ඇනෝඩයයි කියනවා. එතකොට මේක ඇනෝඩය. අනෙක් දිග පස් දා ගන්න පුළුවන්. මේ ධන ඉලෙක්ට්‍රෝඩ කියන නම තමයි ඇනෝඩය. ඉංග්‍රීසියෙන් ඇනෝඩ් එක. ඊළඟ නම්බරේ කෝෂයේ ඍණාග්‍රය සම්බන්ධ ඉලෙක්ට්‍රෝඩය අසල ඍණාග්‍රය සම්බන්ධ ඉලෙක්ට්‍රෝඩය අසල ඔක්සිහරණ අර්ධ ප්‍රතික්‍රියාවක් සිදුවන නිසා
ඍණාග්‍රයේ සම්බන්ධ ඉලෙක්ට්‍රෝඩය අසල ඔක්සිහරණ අර්ධ ප්‍රතික්‍රියාවක් සිදුවන නිසා reduction half reaction reaction එකක් වෙනවා. අර්ධ ප්‍රතික්‍රියාවක් සිදුවන නිසා එම ඉලෙක්ට්‍රෝඩයට කැතෝඩේයයිද කියනවා. ඉංග්‍රීසියෙන් කැතෝඩේයයිද මේක මෙවුනොත් එහෙම මේ අපේ මේ WhatsApp group එකට ගිහිල්ලා මේ අය පාරක් link එක බලා ගන්න වෙනවා ඈ. හරි. එතකොට බාහිර විද්‍යුත් ප්‍රභාවයේ ධනාග්‍රයේ සම්බන්ධ ඉලෙක්ට්‍රෝඩය ධන ඉලෙක්ට්‍රෝඩය හෙවත් ඇනෝඩය කියනවා. ඍණාග්‍රයේ සම්බන්ධ ඉලෙක්ට්‍රෝඩය ඍණ ඉලෙක්ට්‍රෝඩය හෙවත් කැතෝඩය කියලා කියනවා. දැන් ඊළඟ නම්බරේ විදුලිය සැපයූ විට ද්‍රාවණයේ ඇති විදුලිය සැපයූ විට ද්‍රාවණයේ ඇති ඍණ අයන නෙගටිව් charges තියෙනවා. ඍණ අයන ඇනෝඩය වෙත ගමන් කිරීම සිදු වෙනවා. මූව් වෙනවා ඇනෝඩය පැත්තට. ඇනෝඩය වෙත ගමන් කිරීම සිදු වෙනවා. කටුනොත් අර විදිහට අයත් WhatsApp එකේදී විනාඩි 5-10කින් අය කනෙක්ට් වෙන්න. එනයන ධන ඉලෙක්ට්‍රෝඩය වෙත ගමන් කිරීම සිදු වෙනවා. එතකොට ධන ඉලෙක්ට්‍රෝඩයට කියන්නේ ඇනෝඩය, ඇනෝඩය වෙත යන්නේ ඍණ අයන, විරුද්ධ අයනනේ. ධන පැත්තට යන්නේ ඍණ. එතකොට ඇනෝඩය වෙත යන හින්දා ඔකට කලුත්තුක කියබට තේරුමක් එන්නේ මෙතනදී ඍණ අයන වලට කියන අනික් නම තමයි ඇනයන්ස්. ඉංග්‍රීසියෙන් ඇනයන්ස් කියන්නේ ඇනයන සිංහලෙන්. හරිද? ඉත වරහන් තුල යන්න ඇනෝඩය වෙත ඍණ අයන ගමන් කරන නිසා ඇනෝඩය වෙත ඍණ අයන ගමන් කරන නිසා මෙම අයනවලට ඇනායන යයිද කියනවා. ඇනායන තේරෙනවද කියලා අනික නම ඇනෝඩය වෙත යන හින්දා ඇනායන. එහෙනම් දැන් අනික එකේ නම නිකම්ම දන්නවා. ඊළඟ නම්බරේ මෙහි ඇති ධන අයන පොසිටිව් අයන්ස් ධන අයන එතකොට ඒවා යන්නේ ඍණ පැත්තට. ධන අයන කැතෝඩය වෙත ගමන් කිරීම සිදුවන අතර ධන අයන කැතෝඩය වෙත ගමන් කිරීම සිදුවන අතර ඒ හේතුවෙන් ධන අයන වලට කැට අයන යයිද කියනවා. මූලික දේවල් ටික. ද්‍රාවණීය ධන ඍණ අයන තියෙනවා. ඒකෙන් ඍණ අයන යනවා ධන අග්‍රය වෙත. පොසිටිව් පෝල් තියෙන ඉලෙක්ට්‍රෝඩය වෙත යනවා. ඒකින්ද ඒවට කියනවා ඇනායන. හරිද? ඍණ ඒවා යන්නේ
අය පාරක් තේරුම් නැත්තම් මොකද වැරදුනක් දන්නේ ඍණේම යන්නේ ධන වෙත ඇනෝඩය වෙත ඒකින්ද ඍණේමට කියනවා ඇනායන ධනේම යන්නේ ඍණ වෙත එතකොට ඍණාග්‍රේ කියන්නේ කැතෝඩේ වෙත ධනායන හින්දා ඒකට කියනවා කැටායන හරි මම ළඟට මොකක් කර කියද්දී වුණා නම් අය පාරක් අහගන්න මොකද මම රිවර්ස් නැහැ කිව්වොත් කීවා ගියානේ ඉඳලා සිද්ධිය අරගත්තා ඇති දැන් එතකොට මෙන්න මේ විදිහට විද්‍යුතිය දුන්නාම මොකද වෙන්නේ ඒ වගේ හරි කියලා බලා ගන්න ඕනේ ඒ හින්දා ඔබගේ සිලබස් එකේ තියෙනවා විද්‍යුත් විච්ඡේදන කීපයක් ඒ හැර වෙන මොකවත් වෙන්නේ නැහැ ඒකෙදී ඔබ දැනගන්න ඕනේ විද්‍යුත් විච්ඡේදන තමයි විලීන මොල්ටන් සෝඩියම් ක්ලොරයිඩ් විද්‍යුත් විච්ඡේදනය කරපුවම ඇති වෙන ප්‍රතික්‍රියා ටික ඊට පස්සේ ඒ විලීනනේ ඊට පස්සේ අනික ජලීය කියන්නේ සෝඩියම් ක්ලොරයිඩ් ද්‍රාවණයක් විද්‍යුත් විච්ඡේදනය කරපුවම ඇති වෙන ප්‍රතිඵලය දෙකයි ඊළඟ එක තමයි කොපර් සල්ෆේට් ද්‍රාවණයක් විද්‍යුත් විච්ඡේදනය කරපුවම ඇති වෙන ප්‍රතිඵල හැබැයි මේකේ අනික් කොටසත් එක්ක ඉලෙක්ට්‍රෝඩය වෙනස් කරන්නත් ඕනේ කාබන් ඉලෙක්ට්‍රෝඩයි එහෙම නැතුවයි කොහොමද කියලා දැනගන්න ඕනේ අනික එක තමයි අල්පාම්ලික ජලය. අල්පාම්ලික ජලය විද්‍යුත් විච්ඡේදනය කරපුවම ඇති වෙන ප්‍රතික්‍රියා සහ ඒ වගේ ප්‍රතිඵල. ඉතින් අපි සම්පූර්ණ පන්තියකින් කරන්න පුළුවන් නැද්ද බලමු අපි. මොකද පැය දෙකකට වැඩි වුණොත් එහෙම ටිකක් අමාරු හින්දා. ඒ ටික තමයි තියෙන්නේ. ඊට පස්සේ ඒකේ ප්‍රායෝගික භාවිත. නැත්නම් කාර්මික පැත්ත ඉන්ඩස්ට්‍රියල් යූසර්ස් ටික දැනගන්න ඕනේ. සෝඩියම් නිස්සාරණය ඊළඟට විද්‍යුත් මේ ලෝහාලේපනය අන්න ඒ වගේ කාරණා ටිකක් අපි යන්න ඕනේ පාඩම අවසානයේ. ඒ හින්දා අපි ඉස්සල්ලාම දැන් කල වේලා ප්‍රශ්නයක් හින්දා පටන් ගමු. අර කියපු විද්‍යුත් විච්ඡේදන ටික කතා කරන්න. ඒක ඉස්සල්ලාම එකේ නම් අපි කතා කරමු. මාතෘකාව ලියන්න. විලීන NaCl විද්‍යුත් විච්ඡේදනය. සෝඩියම් ක්ලොරයිඩ් ලුණු. හැබැයි රත් කරලා ගන්නේ ඒකට විලීන NaCl විද්‍යුත් විච්ඡේදනය. මේක අපි විලීන කතාව වෙනම කරනවා සෝඩියම් නිස්සාරණය කරද්දී ඩවුන්ස් කෝෂය තුල සෝඩියම් ක්ලොරයිඩ් විද්‍යුත් විච්ඡේදනය කරනවා ඒකෙනින් අපි අර රත් කරනකොට ද්‍රවාංක අඩු කරන්නේ කැල්සියම් ක්ලොරයිඩ් එහෙම දාලා තමයි ඒක කරන්නේ ඩවුන්ස් කෝෂය ගැන විභාගයට අහලා තියෙනවා ඒකින්ද ඒක දැනගන්න ඕනේ හරි එහෙනම් ඉස්සලාම අපි සාමාන්‍ය විද්‍යාගාරයේ කරන ආකාරයේ එකක් කරන්න යන්නේ විලීන සෝඩියම් ක්ලොරයිඩ් මෝල්ටඩ් සෝඩියම් ක්ලොරයිඩ් ෆියුස්ඩ් කියලා කියනවා සෝඩියම් ක්ලොරයිඩ් කොහොමද විද්‍යුත් විච්ඡේදනය වෙන්නේ ඒ හින්දා අපි දැන් මේ කතාවට යමු එතකොට මෙන්න වාදනේ වාදයට දාලා තියෙනවා විලීන සෝඩියම් ක්ලොරයිඩ් එතකොට ඉලෙක්ට්‍රෝඩ දෙකක් දානවා බලන්නකො තියනවාද ඒ කියන්නේ කාබන් ඉලෙක්ට්‍රෝඩ අක්‍රීය ඉලෙක්ට්‍රෝඩ වෙන්න ඕන ලෝහ ගත්තොත් ප්‍රතික්‍රියා වෙනවා. අරගෙන බාහිර විදුලි සැපවීමක් එක්ස්ටර්නල් පවර් සෝස් එකක් දෙන්න ඕනේ මෙතනද. මෙහෙම ඒක දිගීර ධන කෙටීර ඍණ. එතකොට ධන පැත්ත සම්බන්ධ ඉලෙක්ට්‍රෝඩය ඔක්සිකරණය වෙන තැන ඔක්සිඩේෂන් එකක් වෙන තැන ඒක අපි කියනවා ඇනෝඩය. අර පැත්තේ ඔක්සිහරණයක් වන තැන ඍණාග්‍රේ සම්බන්ධ ඍණ ඉලෙක්ට්‍රෝඩය කැතෝඩය. විද්‍යුත් විච්ඡේදන ඉලෙක්ට්‍රෝලයිට් එක ගත්තහම තියෙන්නේ ද්‍රව විලීන ද්‍රව කියන්නේ විලීන ද්‍රව අවස්ථාවේ තියෙන්නේ විලීන NaCl. එතකොට මේක ජලය නෑ විලීනනේ කරලා තියෙන්නේ. ඒක නිසා මේකේ තියෙන අයන වර්ග දෙකයි තියෙන්නේ මේකේ. මොකක්ද මේ අයන වර්ග දෙක? Na ධන Cl ඍණ. සෝඩියම් ධන අයන සහ ක්ලොරයිඩ් අයන. සෝඩියම් ධන ඍණේවට අල්ඩයනක් කියනවනේ. එතකොට ක්ලොරයිඩ් ඔක්සයිඩ් අන්න එහෙම අල්ඩයනක් කියනවා. ඇනයන්ස් වලට. එතකොට මම කියවා ඉස්සල්ලා මේ concept එක ඍණ අයන නෙගටිව් charges තියෙනවා යන්නේ ධන පැත්තට. විරුද්ධ වාදීන් හොයාගෙන යන්නේ නේ විරුද්ධ කට්ටියනේ. සාමාන්‍ය දෙයක්. ඍණ කට්ටිය යනවා ධන වෙත, ධන කට්ටිය යනවා ඍණ වෙත. ධන කට්ටිය යනවා කැතෝඩේ වෙත. ඍණ පැත්තට. හරිද?
දැන් ඊට පස්සේ මෙතන ප්‍රතික්‍රියා මාලාව දැනගන්න ඕනේ. ඒකේ අර පොඩ්ඩක් අර පොඩි කාලේ වගේ නෙමෙයි ටිකක් සම්මත ක්‍රම ටිකක් තියෙනවා. හරි? ඒකත් බලාගමු. අද කට් වෙන්නේ නැත්නම් නැසූම් එක. හරි? මේක මේ අනිගන්ටක් ගන්න. මාතෘකාව වුණේ විලීන සෝඩියම් ක්ලොරයිඩ් විදුලි විච්ඡේදනය. Electrolysis of fused sodium chloride using carbon electrodes. Electrodes එකන්නේ carbon electrode. පස්සේ ආයෙත් කියන්නේ හෙට 6න් පස්සේ තියෙනවා මේ විශේෂ අහසේ සිදුවීමක්. අවුරුදු 300 ගානක් විතර පස්සේ වෙන එකක්. ඒක බලා ගන්න. ප්‍රස්සොත් නම් කොහොම වේද නැත්නම් අහසේ බලා ගන්න පුළුවන්. බ්‍රහස්පති සාසෙනසුරු රේඛීය පුළුවන් තරම් ලං වෙන අවස්ථාව. ඔයාලා ලේසියෙන් බලා ගන්න පුළුවන් ඒවා නෙමෙයි. ඉතින් අන්තර්ජාලයෙන් බලනට වඩා මම හිතන්නේ එල්ට බහලා පොඩ්ඩක් බලන්න පරිසරයේදී. ඉතින් ජනවාරි මාසේ පන්ති පටන් ගත්තාම මේක තව පේපර්ස් කරන්න මොකද බලාගමු. සතියට දවස් දෙකක් අපි මේ පන්තිය බලාදයි ඉඳයි දැන්ට කරගෙන යමු. ඊට පස්සේ මේ 9 10ටත් සම්බන්ධ වෙලා මට අමතන්න කියන්නේ ඒ අයටත් අපි පාඩම් ටිකක් දානවා. ඒ වගේම මේ ඔය කට්ටියන්ට 10 පාඩම් අය පුනරීක්ෂණය කරගන්න අවශ්‍ය වෙන අපි ඒවත් අපි ඉස්සරහට ඒ වැඩේ කරමු. හරි? දැන් එහෙනම් ඉච්ඡාදින් නැති දැන් වෙන්නේ මොකද්ද? සිද්ධිය. මෙතන ලියන්න කොහෙන් හරි යටින් යන කට්ටිය මම ඉතමන් හින්දා ඇනෝඩේ අසලදී ඇනෝඩය අසලදී ධන ඉලෙක්ට්‍රෝඩේ අසලදී වෙන්නේ මොකද්ද? ඇනෝඩේ අසලදී එතකොට ඒ වෙත යන්නේ ඍණායන ඇනායන. ඊහම මොකද වෙන්නේ? ධන කියන්නේ ඉලෙක්ට්‍රෝන අඩු කට්ටිය. එතකොට ඍණ කට්ටියලා කියනවා මේ මගේ ඉලෙක්ට්‍රෝන වැඩිපුර එකක් තියෙනවා. ඔයාලට දෙන්නම් කියන්නේ. ඉලෙක්ට්‍රෝන දුන්නොත් කවුරු හරි ඔක්සිකරණයක් ඔක්සිඩේෂන් එකක්. එතකොට මෙතන ඔක්සිකරණ ප්‍රතික්‍රියාවක් වෙනවා. එහෙනම් ලියන්න ඇනෝඩය අසලදී මොකද ඍණායන එකයි තියෙන්නේ. අපි ඊළඟ ඒ වගේදී කතා කරනවා මේ ඍණායන ගොඩක් තිබ්බොත් මොකද වෙන්නේ කියලා. ඇනෝඩය අසලදී මේ වෙත ගමන් කරන Cl ඍණ මේ වෙත ගමන් කරන Cl ඍණ පහත ආකාරයට ඔක්සිකරණය වී පහත ආකාරයට ඔක්සිකරණය වී Cl2 වායුව සාදයි. පහත ආකාරයට ඔක්සිකරණය වී Cl2 වායුව සාදයි. එතකොට ඔක්සිඩේෂන් half reaction එක මෙන්න එහෙමයි ලියන්නේ. Cl ඍණ ඉලෙක්ට්‍රෝනයක් පිට කරනවා, පිට කරලා Cl හදනවා. හැබැයි අපි යෝග මතක ඇති විද්‍යුත් රසායනික කෝෂවල මේක මේ පැත්ත දාලා ලියමු. එතකොට ඒ වගේ Cl ලා දෙන්නෙක් එකතු වෙලා Cl2 වායුව හැදෙනවා. ඒකින්ද ඒක අපි ලියන්නේ කොහොමද? 2යි Cl ඍණ ඉලෙක්ට්‍රෝන දෙකක් පිට කරලා Cl2 හදනවා. මෙන්න පිට කරපු ඉලෙක්ට්‍රෝන දෙක. මෙන්න පිට කරපු ඉලෙක්ට්‍රෝන දෙක. එතකොට මේවා තියෙන්නේ ද්‍රව අවස්ථාවේ. ඒක දාන්න L. ලික්විඩ් කියන්නේ මේක දැන් වායුවක් ලෙස පිට වෙනවා ගෑස්. එතකොට මේක තමයි ඉලෙක්ට්‍රෝන පිට කරලා Cl වෙනවා. ඒවා දෙකක් එකතු වෙලා තමයි Cl2 ගෑස් හැදෙන්නේ. එතකොට මෙන්න ඔක්සිකරණ අර්ධ ප්‍රතික්‍රියාව Cl ඍණ ලික්විඩ් අවස්ථාවේ තියෙන ද්‍රව අවස්ථාවේ දෙකක් එකතු වෙලා Cl2 හදනවා. එන්න පිට කරපු ඉලෙක්ට්‍රෝන දෙක. මේ ඉලෙක්ට්‍රෝන දෙක මෙහා ගන්නවා. අරගෙන තමයි අත් වශයෙන්ම මේ විදුලි ධාරාව සම්පූර්ණ වෙන්නේ. මෙහා දෙනවා අහරින් ගන්නකොට අන්තිමේට වෙලා. මිසක් මේ ඉලෙක්ට්‍රෝනෙන් මෙතන ගියා කියන්න බෑ. සම්පූර්ණ පරිපථය සම්පූර්ණ වෙනවා මේ ධන හා ඍණායන මූව් වෙනකොට. යනකොට. එතකොට මේක තමයි පළමු ප්‍රතික්‍රියාව. පළමු ඔක්සිකරණ අර්ධ ප්‍රතික්‍රියාව. අපි ඊයේ පාඩමේදී හරි මේක හරිනේ ඊළඟ කැතෝඩේ අසලදී නැත්තම්
ඉන්නේ ඉලෙක්ට්‍රෝනේ අසලදී. කැතෝඩේ අසලදී. මේට වඩා මේ හිමින් කරන්නත් බෑ කාල වේලා ඉදිරි කරගන්න ඕනේ. කැතෝඩේ අසලදී. කියන්නේ මේ වෙත ගමන් කරන එන්නේ ධන ආයන ඩවුන්ස් කෝෂිය වෙන්නෙත් මේකම තමයි පොඩි ක්‍රියාවලිය පොඩි වෙනසක් තියෙනවා. මේ වෙත ගමන් කරන එන්නේ ධන ආයන පහත ලෙස ඔක්සිහරණය වී කියන්නේ මේ ඍණාග්‍රයේ තියෙන ඉලෙක්ට්‍රින මෙයා ගන්නවා. එතකොට ඉලෙක්ට්‍රෝන ගබා ගැනීම ඔක්සිහරණය පහත ලෙස ඔක්සිහරණය වී එන්නේ බවට පත් වෙයි. සෝඩියම් ලෝහය බවට පත් වෙයි. එතකොට ඒක කැතෝඩේ මත බැඳෙනවා. ඒතර මෙන්න ඔක්සිහරණ අර්ධ ප්‍රතික්‍රියාව එන්නේ ධන ඉලෙක්ට්‍රෝන ලබා ගන්නවා. ලබාගෙන එන්නේ බවට පත් වෙනවා. එතකොට මෙහා තිබෙ ද්‍රව අවස්ථාවය මේක හරියට දාන්න ඕනේ. මොකද ඕක තමයි වැදගත්කම විභාගෙදී විලීන සෝඩියම් ක්ලෝරයිඩ් හා ජලීය සෝඩියම් ක්ලෝරයිඩ්. දැන් සෝඩියම් ක්ලෝරයිඩ් ද්‍රාවණයක් විදුලි විච්ඡේදනය කරද්දී ප්‍රතිඵල වෙනස්. සමාන ප්‍රතිඵලක් තියෙනවා. ප්‍රතිඵල වෙනස්. ඒකෙදි දානකොට මේ අවස්ථාව වෙනස් වෙනවා. ඒක දාන්න ඕනේ. හරි? ඒක නිසා මේක දැන් තියෙන ද්‍රව අවස්ථාවේ මොකද වතුර දිය කළා නැහැ. වතුර දිය කරොත් තමයි 1+ සෙවත් AQ දාන්නේ. ජලීය කියන්නේ. හරි? ඒ නිසා මේක දාන්නේ නැහැ. ද්‍රව ඉලෙක්ට්‍රෝන ලබාගෙන සෝඩියම් වුණා. එතකොට දැන් මෙයා තවමත් එකේ ඉන්නේ ද්‍රව. ඝනයක් වෙලා නැහැ. පස්සේ ඝන වෙනවා. තවමත් ද්‍රව ඉඳ එල් දාන්න පුළුවන්. ඒ ප්‍රතික්‍රියාව යනවා. මේක ඔක්සිකරණ අර්ධ ප්‍රතික්‍රියාව අරක ඔක්සිහරණ අර්ධ ප්‍රතික්‍රියාව. මතක ඇති ඊයේ පාර පන්තියේදී ඔක්සිකරණ අර්ධ ප්‍රතික්‍රියාව ඔක්සිහරණ අර්ධ ප්‍රතික්‍රියාව එකතු කරලා තුලිත අයනික සමීකරණය ගත්තා. එතකොට තුලිත අයනික සමීකරණය ගන්නේ කොහොමද කියලා මතක ඇති මේ සමීකරණ දෙක එක් කරලා. දැන් එක් කරලා පෙන්නන්නම්. මකලා ලියන්නම්. දැන් මම කිව්වා ඔක්සිකරණ හා ඔක්සිහරණ අර්ධ ප්‍රතික්‍රියා දෙකක් එක් කරද්දී ඒ දෙකේ ඉලෙක්ට්‍රෝන සමාන වෙන්න ඕනේ. නමුත් දැන් මේක බලපුවම පේනවා මේකේ 2E තියෙන්නේ. මතන ගිය පාරේම අවස්ථාවක් හම්බෙන්නේ නැතුව ඇති 2E තියෙන්නේ. මේකේ තියෙන්නේ 1E1යි. එහෙනම් දැන් මේක එක් කරන්න බෑ. සමගාමී සමීකරණ එක් කරන්න බෑ. ඒකෙන්ද අපි ඉස්සෙල්ලාම කරන්නේ නම් මේ දෙවෙනි සමීකරණය දෙකෙන් ගුණ කරන්න ඕනේ. එතකොට දෙවෙනි සමීකරණය දෙකෙන් ගුණ කරපුවහම එන්නේ 2යි එන්නේ ධන ලිපිඩ් ධන 2යි ඊතලයක් 2යි එන්නේ ලිපිඩ්. මොන මේක තුන්වෙනි සමීකරණය. දැන් පළවෙනි සමීකරණේ තුන්වෙනි සමීකරණයට අදගත් මොකද මේකේ මේ පැත්තේ දකුණු පැත්තේ තියෙනවා 2යි මේකේ වම් පැත්තේ 2යි තියෙනවා. දැන් එතකොට කපෙන්න පුළුවන්. එතකොට වෙන කට්ටිය දැන් ලියන්න පුරුදු වෙන්න ඕනේ. දැන් බලමු. අපි ලියන්නේ කොහොමද? හරිම ලේසි. සමීකරණ දෙකේම වම් පැති ලීවා ඊතලයේ ගහම සමීකරණ දෙකේම දකුණු පැති ලීවා. එතකොට පළමු සමීකරණය අත අපමණ අපි ඉස්සල්ලාම අර පුරුදු වෙන මේක ලියමු. කොහොමද ඉවත් එකයි. 2යි එන්නේ ධන 2යි ඉවරයි. මේක ඉවරයි. මේක ධනෙම හින්දා අපි ගොඩක් කලින් ලියන එච්චරයි වෙන ප්‍රශ්නයක් නැහැ. මේක ඊට පස්සේ ලියනවා මේ පැත්ත එක ධන 2යි Cl වෙන ලික්විඩ් දැන් දෙකේ මීටර දෙකක් ඊතලයක් ගහනවා. දෙකයි එන්නේ ඊට පස්සේ මේක Cl2 දෙකයි gas. දැන් දෙපැත්තෙම තියෙනවා 2යි කැපෙනවා.
මේක. දැන් ඊට පස්සේ තුලිත අයනික සමීකරණය ලියන්න පුළුවන්. 2යි Na ධන ලික්විඩ් 2යි Cl ඍණ ලික්විඩ් 2යි Na Cl2. ඔන්නෝක තමයි තුලිත අයනික සමීකරණය. තුලිත අයනික සමීකරණය. එතකොට ඒකේ ඉලෙක්ට්‍රෝන නැහැ. අයන විතරයි තියෙන තුලිතයි. එතකොට දැන් පේනවා එතකොට අවසාන ප්‍රතිඵලය මොකක්ද උනේ? ධනේව යන්නේ ඍණාග්‍රය වෙත කැතෝඩය වෙත. කැතෝඩයෙන් එනවා මේ දැනගන්න ඕනේ ප්‍රතිපව විභාගයට අහනවා ඈ. ඒවා මේ වර්ක් අවුට් කරලා ගන්න කොහෙන්ද එන්නේ කොහෙන්ද වගේ ඔක්කොම දැනගන්න ඕනේ. මිසක් මේ සරල වෝලියම් හිතන්න එපා. සෝඩියම් එන්නේ කැතෝඩය ළඟින්. ඒක අර ජලීය සෝඩියම් ක්ලෝරයිඩ් ද්‍රාවණය අතර සමානකම් වෙනස්කම් දැනගන්න පුළුවන් එතකොට. කැතෝඩය අතරින් එනවා ක්ලෝරින් වායුව පිට වෙන්නේ ඇනෝඩය අතරින්. ඔන්න විලීන සෝඩියම් ක්ලෝරයිඩ් ඒවත් රත් කරලා ද්‍රව කරපුවාම ඒකේ ජලය නැහැ. අවසාන ප්‍රතිඵලය ඇනෝඩය සහ කැතෝඩය අතරින් පිට වෙන ඒවා. ඒ ප්‍රැක්ටිකලි මේක අපි සෝඩියම් ලෝහය නිස්සාරණය කරගන්නේ ඩවුන්ස් කෝෂය තුල මෙන්න මේ ආකාරයට. එතන කෝෂය ගැනයි ඒකේ විස්තර තියෙන ප්‍රාචීර ගැන දැනගන්න ඕනේ. හරිද? ඒ හැර මේ ප්‍රතික්‍රියාව මේකම තමයි. හරි? ඒක ලියා ගන්නකො. බෝඩ් එක පැහැදිලි නැද්ද දන්නේ? හරි අපි ගිය විභාගයට දැනගන්න ඕනේ විලීන සෝඩියම් ක්ලෝරයිඩ් විද්‍යුත් විච්ඡේදනය සෝඩියම් ක්ලෝරයිඩ් ද්‍රාවණයක් විද්‍යුත් විච්ඡේදනය කොපර් සල්ෆේට් විද්‍යුත් විච්ඡේදනය සහ අල්ෆා ආම්ලික ජලයේ විද්‍යුත් විච්ඡේදනය. එතකොට මේවා දැනගැනීම ඉතාම වැදගත්. ඊළඟ අවුරුද්දේ ඔබට එන්ද 21 ඔලිවල් ලියලා 21ේම උසස් පෙළ කරන්න යදි සයන්ස් කරන අනිවාර්යෙන් මේවා ගැන ගැඹුරින් දැනගන්න ඕනේ. ඒ නිසා මේ භාගයට දැනගෙන කරන්න බෑ. වෙන විෂය ධාරාවලට ගියත් විශිෂ්ට ජයග්‍රහණ එක වැදගත් විද්‍යාවට. ඒකට නිසා මේවා දැනගෙන යන්න ඕනේ. හරි? අරව එන්නේ මේව එන්නේ කියලා එහෙම මගහැරලා යන්න බෑ. කාල වේලා හොඳටම දීලා තියෙනවා. ඒකින්ද ඒක කරගන්න පුළුවන්. ඉතින් ඒකෙදි මම දකිනවා මහනුවර හරි කුරුණෑගල හරි කොහේ හරි මේ ටවුන් වලින් ළමයිට තමයි ඔය ඉස්කෝල වහල් ප්‍රශ්නයක් තියෙනවා. මම හිතන්නේ කංගුල සාර්ථකව පාසල් යනවා. ඒ හින්දා පාසල් ඇරලා තියෙන එක ඒ ළමයිට හරි වෙනවා. අනික් ළමයි අන්තර්ජාලයෙන් හරි ඉගෙන ගනි. ඉතින් අන්තර්ජාල නැති ඈත ප්‍රදේශවල මම අහුවා ඒවා ඉස්කෝල හොඳට ක්‍රියාත්මක කරලා උගන්වන්නේවත් වෙනවා. ඉතින් ඒවා හොඳ දෙයක්. ඉස්කෝල පවත්වන්න ඕනේ. ඉතින් ටවුන් වල ඉස්කෝල ජනගහනයේ වැඩි ප්‍රශ්නත් එක්ක ටිකක් කල්යයි. අනික් ඒවා පටන් ගත්තන් පස්සේ ඒවත් අපි බලමු වෙන්න. හරි? එහෙනම් අපි ඊළඟ මාතෘකාවට යමු. ඊළඟ මාතෘකාව ජලීය NaCl විද්‍යුත් විච්ඡේදනය. ජලීය NaCl විද්‍යුත් විච්ඡේදනය aqueous sodium chloride. Electrolysis of aqueous sodium chloride. Electrolysis of aqueous sodium chloride. හරි එහෙනම් අපි චිත්‍රය ගත්තාම ලේසි. මෙන්න ඉලෙක්ට්‍රෝඩ දෙක කාබන් ඉලෙක්ට්‍රෝඩ ප්ලැටිනම් වගේ අක්‍රිය ලෝහයක් ගන්න පුළුවන්. නමුත් ලේසියෙන් හොයාගන්න පුළුවන් කාබන්. කෝෂය අය කරන්න කලින් අපිට කියන්න බෑ මේක මේ ඇනෝඩ් එක කැතෝඩ් කියලා. කෝෂය සම්බන්ධ කරන් පස්සේ තමයි මොකද කෝෂය මාරු කරන්න පුළුවන්. ඒක විභාගෙදී බලන්න මේ පැත්තේ තියෙන ඇනෝඩ් එහෙම පාඩම් කරන්න එපා. කෝෂය සම්බන්ධ කරන් පස්සේ ධනාග්‍රේ සම්බන්ධ ධන ඉලෙක්ට්‍රෝඩ් ඇනෝඩ් ඍණාග්‍රේ සම්බන්ධ එක
කැතෝඩ් එහෙමයි වෙන්නේ ධන ඉලෙක්ට්‍රෝඩය ඇනෝඩය ඍණ ඉලෙක්ට්‍රෝඩය කැතෝඩ් දැන් විද්‍යුත් විච්ඡේදය सोडियम क्लोराइड द्रावणे AQ දැන් ද්‍රාවණය. එතකොට මේකේ ද්‍රාවණයේ තියෙන අයන සෝඩියම් ක්ලෝරයිඩ් කැඩෙනවා. වතුර දිය වෙච්චාම එන්නේ ධන සහ Cl ඍණ. දැන් මේවට L දාන්න බෑ. දැන් වතුර දිය වෙලා තියෙන හින්දා AQ. ඒ වගේම මෙයා අයන බවට කැඩෙනකොට ජලය අර්ධ වශයෙන් කැඩෙලා සම්පූර්ණ ජලය කැඩෙන්නේ නැහැ. ඒකෙන් අපි මෙහෙමත් දානවා. H දාන OH ශ්‍රේණ එකත් ජලයේ තියෙන හින්දා ඒක. ඒ නිසා වාජනයේ තියෙන අයන වර්ග හතරක්. Na ධන, Cl ඍණ, H ධන, OH ඍණ. හරි? වාජනයේ තියෙන අයන වර්ග හතරක්. එතකොට ඒකත් එක්කම කට්ටිය වෙන පාඩ යන ගත්තොත් හොඳයි. ධන අයන යන්නේ ඍණාග්‍රය වෙත, කැතෝඩය වෙත. ඍණේම යනවා ධනාග්‍රය වෙත. හරි එහෙනම් චිත්‍රය ඇඳලා මේ ද්‍රාවණයේ ඇති අයන මම අකුරු වෙන පොත දන්නේ ද්‍රාවණයේ ඇති අයනක් මේ ටික ලියා ගන්න අයන වර්ග හතරක්. මෙස්සර උපයංග කට් වෙනවා මොකද? මෙස්සරට අවුලක්ද ඇඩ්මිට් එක? එතකොට ලුණු ද්‍රාවණයම සෝඩියම් ක්ලෝරයිඩ් ද්‍රාවණය කියන්නේ ලුණු වතුරේ දිය වෙලා. එතකොට ලුණු කැඩෙනවා Na ධන Cl ඍණ, ජලය කැඩෙනවා H ධන OH ඍණ. හරි? එතකොට මෙන්න මේ හතර ද්‍රාවණේ තියෙනවා. මේ දෙක කෙටි කාලයේ තියෙන කෙටි කාලය තුල මේ ටික ඉවර කරගන්න ඕනේ. මම සූම් තාක්ෂණය ඔකට යන වැඩිපුර කාලයක් දීලා තියෙනවා මේ. විසන්දි උන්නේ නැහැ. පැයක්වත් තිබ්බොත් අපිට හොඳයි ලංකාවේ ඉතින් කරගන්න. හරි? එහෙනම් රූප ඉක්මනට දැනගන්න ඇතිනේ. එහෙනම් ධන ඉලෙක්ට්‍රෝඩ, ඍණ ඉලෙක්ට්‍රෝඩ, සෝඩියම් ක්ලෝරයිඩ් ද්‍රාවණයේ ඇති අයන වර්ග හතරක් තියෙනවා. තියන්නේ යටින් ජලයේ NaCl ද්‍රාවණයක් තුල ජලයේ NaCl ද්‍රාවණයක් තුල ඉහත ආකාරයට අයන වර්ග හතරක් දැක්ගත හැකියි. අයන වර්ග හතරක් දැක්ගත හැකියි. අපි අර මූලික සිද්ධාන්ත කියලා දුන්නා ධන යන්නේ කොහටද ඍණ යන්නේ කොහටද. දැන් ලියන්න ඇනෝඩේ අසලදී. යටින් ලියන්න ඇනෝඩේ අසලදී. වටේ පොතේ යටි බලා ගන්න ඇනෝඩේ අසලදී. යටින් ලියන්න
හරි ඇනෝනේ හරි ඇනෝඩේ අසලදී ලියන්න මේ වෙත ඇනෝඩේ කියන්නේ මේ ධනාග්‍රය ධන ඉලෙක්ට්‍රෝඩය මේ වෙත ද්‍රාවණයේ ඇති ඍණායන ගමන් කිරීම සිදු වුවත් එතකොට ඍණායන දෙකක් තිබ්බා Cl ඍණයි OH ඍණයි ඈ ඍණායන ගමන් කිරීම සිදු වුවත් එහිදී ඇනෝඩේ ඉලෙක්ට්‍රෝන ගන්නවා මෙයා දෙන්න යනවා අර ගන්නවා ඈ ඍණායනය තමයි ඉලෙක්ට්‍රෝන පිට කරන්නේ ඔක්සිකරණය මෙහිදී ඔක්සිකරණය වන්නේ නැත්නම් අපි ආරෝපණය ඍණායනයේ ආරෝපණය නැති වෙනවා කොට කියන විසර්ජනය කියලා ඩිස්චාර්ජ් වෙනවා ඍණායනයේ ඩිස්චාර්ජ් වෙනවා මෙහිදී ඔක්සිකරණය වන්නේ Cl ඍණ වේ ඔක්සිකරණය වන්නේ Cl ඍණ වේ ඒක මතක ඇති විලීන ගත්තත් ජලීය ද්‍රාවණය ගත්තත් ඇනෝඩේ අසලදී සිදුවන්නේ ක්ලෝරින් වායු සෑදීමයි හැබැයි ඔය කට්ටියගේ වැදගත්කම මතක තියාගන්න දේ තමයි එකම ප්‍රතික්‍රියාව වුණාට ඒක පවතින අවස්ථාව අරකේ Cl ඍණ තිබ්බේ ලික්විඩ් විදිහට මේකේ තිබ්බේ එක්වස් විදිහට දැන් විභාගයේදී ඒක මාරු කරන්න එපා ඒ ප්‍රතිඵල එක වුණාට දාන අවස්ථාව වෙනස් එතකොට පරිදි තියාගන්න එතකොට ධනාග්‍රය වෙත යන්නේ ඍණායන අපි කියන්නේ ඒවට කියන ඇනායන එතකොට ඇනායන යද්දි මතක තියාගන්න සාමාන්‍යයෙන් Cl ඍණ OH ඍණ SO4 ඍණ ඔය වගේ තමයි යන්නේ. එහිදී ඔය කට්ටියන්ට එක සීමාවෙන් පොඩ්ඩක් එහා ගිහින් නමුත් පොඩ්ඩක් දැනගන්න මේ හතර දෙනා මේ තුන් දෙනා හිටපුවාම ඉස්සල්ලාම ඔක්සිකරණය වන්නේ මෙයා. ඊළඟට අවස්ථාව දෙන්නේ මෙයාට ඊට පස්සේ තමයි මෙයාට දෙන්නේ. හරි? ඒක නිසා මේක අපි අල්පාම්නික ජලයේදී විදුලි විච්ඡේදනයේ හිම හරි වැදගත් ඒ කතාව මතක තියාගන්න එක. එතකොට දැන් මෙතන හිටියේ මේ දෙන්න. මේ දෙන්න යනවා මෙයා කියන මගෙන් ගන්න මෙයා කියන මගෙන් ගන්න කියලා. මෙයා දැන් දෙන්න යන්නේ අරයට. හැබැයි ඇනෝඩේ ඉලෙක්ට්‍රෝන ගන්නේ Cl ඍණකින්. ඇනෝඩේ ඉලෙක්ට්‍රෝන ගන්නේ Cl ඍණකින්. මොකද මෙයාට වඩා මෙයා ප්‍රබලයි. ප්‍රබල අවස්ථාවේදී තියෙනවනේ දැන් එහෙම හැමතැනම. ඒක නිසා ඇනෝඩේ අසලදී මොකද වෙන්නේ? ඇනෝඩේ අසලදී වෙන්නේ Cl ඍණ ඉලෙක්ට්‍රෝන පිට කරලා Cl වෙනවනේ. ඔය වගේ දෙන්නෙක් එකතු වෙලා ක්ලෝරින් වායුව හැදෙන එක අපි ලියන්නේ 2 Cl ඍණ දැන් මෙතන යන්නේ Aq. දෙන්නට ඉලෙක්ට්‍රෝන දෙකක් ඕනේ. අනිත් පැත්ත දාන්නේ. ඒකින්ද මේ දෙන්න එකතු වෙලා Cl2 හදනවා. මෙන්න පිට කරපු ඉලෙක්ට්‍රෝන දෙක. ඒ දෙක ඇනෝඩේ ගන්නවා. මෙයා ගෑස්මයි. අර කියුනේ අර කෙල් වුණා මේක Aq වුණා. එහෙනම් ඇනෝඩේ අසලදී මෙන්න ක්ලෝරින් වායුව පිට වුණා. ප්‍රතිඵලය දෙකේම එකයි ප්‍රතිඵලය ගත්තත් ජලීය ගත්තත් ක්ලෝරින් වායුව පිට වෙනවා. ඔන්න ඇනෝඩේ අසලදී සිදුවන ප්‍රතික්‍රියාව. ඇනෝඩේ අසලදී සිදුවන ප්‍රතික්‍රියාව. පොඩ්ඩක් මතක තියාගන්න ඕනේ. ඉලෙක්ට්‍රෝන මෙහෙම පිට වෙලා මතක තියාගන්න ඊට පස්සේ හැදෙන විදිය. අම්මා ආවා දැන්. හරි? ඊට පස්සේ ලියන්න කැතෝඩේ අසලදී. කැතෝඩේ කියන්නේ ඔක්සිහරණ අර්ධ ප්‍රතික්‍රියාවක්. රිඩක්ෂන් රියැක්ෂන් එකක් වෙන්නේ එතන. නිසා ඔක්සිහරණ අර්ධ ප්‍රතික්‍රියාවක් වෙන එක කැතෝඩය. එතකොට කැතෝඩේ අසලදී මොකද වෙන්නේ? කියන්නේ කැතෝඩේ අසලදී මේ වෙත ගමන් කරන යදී ධන ආයන වරහන් තුල ධන ආයන වර්ග දෙකක් ගියා එන්නේ ධන H ධන
මෙන්න ඒ ධන කමා H ධන. කැතෝඩය අතරදී මේ වෙත ගමන් කරන ධන ආයන වලින් ඔක්සිහරණය වන්නේ. කියන්නේ යාගේ ඉලෙක්ට්‍රෝන හරිද? යාගේ ඉලෙක්ට්‍රෝන පිට කරනවා. හරිද? ඍණායන ගියාම එයා පිට කරනවා. ධනායන දැන් මෙයා යනවා. එතකොට අර ඍණාග්‍රයේ තියෙන ඉලෙක්ට්‍රෝන මෙයාට පිට කරනවා. එතකොට මෙයා ගන්නවා මේ අයනයේ සම්බන්ධව තමයි ඔක්සිකරණය හරණය කියන්නේ. එතකොට ඍණ ඉලෙක්ට්‍රෝඩේ ඉලෙක්ට්‍රෝන පිට කරනවා මෙයා ගන්නවා. ඔක්සිහරණය වන්නේ සක්‍රියතාවයෙන් අඩු ඔක්සිහරණය වන්නේ සක්‍රියතාවයෙන් අඩු H ධන වේ. සක්‍රියතාවයෙන් අඩු H ධන වේ. එතකොට අර ඍණායන වලින් කොකද කියන එක ඔකට්ටියන්ගේ සිලබස් එකෙන් එහා ගිය එක. ඒකෙදි පොඩ්ඩක් මේක මතක තියාගන්න. හැබැයි ධනායන වලින් ඔක්සිහරණය වන්නේ ඩිස්චාර්ජ් වන්නේ මොකද්ද කියන එක ඔබ දැනගන්න ඕනේ. ඒක දැනගන්නේ කොහොමද? සක්‍රියතා ශ්‍රේණිය මතක ඇති. පොටෑසියම්, සෝඩියම්, කැල්සියම් කියලා තියෙන ශ්‍රේණිය. හරි ඇක්ටිවිටි සීරීස් එකේ දෙන්නෙක් තමයි ඉන්නේ. කැටයන්ස් වර්ග දෙකක් තියෙනවා. කියන්නේ මූලද්‍රව්‍ය වල කැටයන් හදලා තියෙන්නේ. දෙන්නෙක් ඉන්නවා කවුරු හරි ඔකට්ටියන්ට ඒ අයන වර්ග දෙකක් තිබ්බොත් ඒ දෙන්නගෙන් යට කෙනා. ඇක්ටිවිටි එක ක්‍රියාකාරීත්වය අඩු කෙනා තමයි ඔක්සිහරණය වන්නේ. එතකොට මෙතන තිබ්බේ උඩ ඉන්නවා සෝඩියම් යට ඉන්නවා හයිඩ්‍රජන්. එතකොට මේක යට ඉන්න කෙනා තමයි මේකට භාජනය වන්නේ. එතකොට ඔක්සිහරණය වන්නේ සක්‍රියතාවයෙන් අඩු H. දැන් එතකොට ඊට යට තිබ්බොත් එයා ගන්න ඈ. අද ඒ සක්‍රියතා ශ්‍රේණිය ගැන දැනගන්න ඕනේ. සක්‍රියතා ශ්‍රේණියේ එක්තරා භාවිතයක් තමයි විද්‍යුත් විච්ඡේදනයේදී කැතෝඩේදී ඔක්සිහරණය වන්නේ මොන අයනේද කියලා හොයාගන්න සක්‍රියතා ශ්‍රේණිය වැදගත්. සක්‍රියතා ශ්‍රේණිය භාවිත ගොඩක් තියෙනවා. හරිද? එහෙනම් මේ ලෝහ නිස්සාරණය වෙන ක්‍රමයි ඔක්කොටම වැදගත්. ඒක මතක තියාගන්න. එතකොට අර ප්‍රතිඵලය තමයි විලීන සෝඩියම් ක්ලොරයිඩ් වලදී සෝඩියම් ධන අයනේ විතරයි තිබ්බේ. කෙලින්ම යා ඔක්සිහරණය වුණා. ඒතර ඒකේ සෝඩියම් ගන්න පුළුවන්. මේකෙදී සෝඩියම් ලෝහය ගන්න බෑ. මොකද සෝඩියම් නෙමෙයි ඔක්සිහරණය වන්නේ H ධන. එතකොට H ධන ඉලෙක්ට්‍රෝන ලබාගෙන H වෙනවා. ඒ වාගේ H ධන දෙකක් ඉලෙක්ට්‍රෝන දෙකක් ලබාගෙන H2 වායුව පිට වෙනවා. ඔක්සිහරණය. මෙන්න ඔක්සිහරණ අර්ධ ප්‍රතික්‍රියාව H දෙකක් ඉලෙක්ට්‍රෝන දෙකක් අරගෙන H2 වායුව නිදහස් වෙනවා. දෙවෙනි සමීකරණය. දැන් පළවෙනි සමීකරණය ඔක්සිකරණ අර්ධ ප්‍රතික්‍රියාව, දෙවෙනි එක ඔක්සිහරණ අර්ධ ප්‍රතික්‍රියාව. දැන් ওই අර්ධ ප්‍රතික්‍රියා දෙක අපි එක් කරමු. එක් කරපුවාම අය පාරක් ඔය දැන් සහභාගී වුණාට කියන්නේ අර්ධ ප්‍රතික්‍රියා දෙක වම් පැත්තේ වට කෙලීවා, ඊතලයක් ගහ දකුණු පැත්තේ වලියට ලීවා. ඊට පස්සේ ඉලෙක්ට්‍රෝන කපන්න ඕනේ. හැබැයි කපන්නේ ඉලෙක්ට්‍රෝන සමාන වෙන්න ඕනේ. සමාන නැත්නම් අපි ඒක සමාන කරගන්න ඕනේ. එතකොට මේකෙදි ලියන්නම් 2යි H ධන 2යි E ධන 2යි Cl ඍණ ඊතලයක් H2 Cl2 ධන 2යි. දැන් තනියම ඉතින් පුරුදු වෙන්න ඕනේ. දැන් වම් පැත්තේ හා දකුණු පැත්තේ 2යි කැපෙනවා. එතකොට අවසාන තුලිත අයනික සමීකරණය ධන 2H 2Cl2 H2 Cl2 ඉලෙක්ට්‍රෝන නැහැ. මේක ජලීය AQ ගෑස් ඔන්න තුලිත අයනික සමීකරණය. දැන් එතකොට ද්‍රාවණයේ තිබ්බ අයන වර්ග 4ක්. ඒ අයන වර්ග 4න් අයන වර්ග දෙකක් තමයි ඩිස්චාර්ජ් වෙලා එකක් හයිඩ්‍රජන් වායුව පිට වුණා, අනෙක් ක්ලෝරින් වායුව පිට වුණා. එතකොට ද්‍රාවණයේ ඉතිරි වෙනවා සෝඩියම් ධන අයනයි OH ඍණ අයනයි.
ඉතින් ජලීය ද්‍රාවණයක OH ඍණ තිබ්බා කියන්නේ අපි දන්න එක භාෂ්මිකයි. දැන් ලුණු ද්‍රාවණය ඇවිල්ලා උදාසීනයි. හැබැයි දැන් ප්‍රතික්‍රියාවෙන් පස්සේ විදුලි විච්ඡේදනයෙන් පස්සේ ද්‍රාවණය ලිට්මස් දාලා බැලුවොත් වෙනසක් වෙනවා. හරිද? මේ වෙනසක් හොයාගන්න පුළුවන් මොකද්ද? ද්‍රාවණීය භාෂ්මික වෙලා. දැන් විලීන ගත්තොත් ද්‍රාවණයේ එහෙම වෙනසක් වුණේ ආම්ලික භාෂ්මිකතාවයේ ප්‍රතිඵලය වුණේ කැතෝඩය ඇසලින් සෝඩියම් ඇනෝඩය ඇසලින් ක්ලෝරින් වායු. ජලීය ද්‍රාවණයේදී මොකද උනේ? ප්‍රතිඵලය ඇනෝඩය ඇසල ක්ලෝරින් වායුවෙන් පිට වුණා. හැබැයි කැතෝඩය ඇසලින් පිට උනේ අරකේ සෝඩියම් මේකේ හයිඩ්‍රජන් වායුව. ඔන්න විලීනකේ සහ ජලීය ද්‍රාවණයේදී වෙනස. ඒ ඔය හොඳට විභාගයේදී අහන්නේ විලීනද ජලීය ද්‍රාවණයේද කියලා දැනගන්න ඕන. ඒකේ ප්‍රතික්‍රියා පවතින අවස්ථාත් එක්ක නිකම් බෑ අවස්ථාත් එක්ක ලියන්න මේ සමීකරණ පුළුවන් නම් කිසි ප්‍රශ්නයක් නැහැ. ඒක මේ අවස්ථාව අනුව ඔබ තීරණය කරන්න ඕනේ මේ ඊළඟ අවුරුද්දේ ඔබ සයන්ස් මැක්ස් කරනවද නැත්නම් ඒක තෝරගන්නවද කියලා. මොකද ඒ අවබෝධය නැතුව ටිකක් ගියොත් අමාරුයි. හරිද? මොකද වෙලාවට ඒකක් ගත්තත් ඒකට අවබෝධය නැහැ. එහෙනම් මේ වගේ නම් අවබෝධයක් ඇතුව යන එක හරි වැදගත්. මොකද උසස් පෙළට ගියාම සැලලා මේ සරලවම කී ඉන්නේ. හරි? එතකොට විදුලි විච්ඡේදන දෙකක් කතා කරා. හරි? ටිකක් අමාරුත් ඇති. හරි. ඒක නිසා මේ තා පොඩ්ඩක් අපි ආය පාරක් පොඩි වීඩියෝ දර්ශනයකට යමු. Flowing positive sodium ions and negative chloride ions. This simply means that sodium and chloride ions are free to move within the liquid sodium chloride. Positive ions are called cations. Negative ions are called anions. Now consider putting two electrical conductors into the liquid. Copper would be good as it has a higher melting point. Nothing happens to the ions at this point, but if we connect the two bits of copper to an electrical cell or power supply, things start to get interesting. We do need electrolysis is the flow of electrical current in a conducting solution or molten liquid that causes chemical changes. The conducting liquid is called an electrolyte. Ions. The conducting pellets, bars or wires inserted into an electrolyte are called electrodes. Positive ions are called cations and are attracted to the cathode. Negative ions are called anions and are attracted to the anode. When current flows in an electrolyte, it is the ions that move and carry the electric charge. When current flows in the electrodes and wires, it is the electrons that move and carry the electric charge. Aims for the electrodes, which are usually metal plates with a larger surface area than a piece of wire. The positive electrode is called an anode, which is anion, and the negative electrode is called a cathode, which attracts ions. The liquid is effectively conducting of electrical current. The only difference is that the charge carriers in the liquid, in other words, the charged particles that are moving, are ions. If a liquid has free moving ions and conducts like this, it is called an Mali. ion-rich solution, as well as Man medium pan the more concentrated that solution, the greater the ion flow rate. Ion flow rate can also be increased by increasing the potential difference in voltage across the cell. Anything positively charged in the liquid, in this case the sodium ions, is going to be and anything negatively charged, in this case the chloride ions, is going to be attracted to the positive electrode. This is because opposite electrical charges attract. When the ions meet the electrode, electron exchange happens. This ඉලෙක්ට්‍රෝඩ වෙත යන්නේ විරුද්ධ ආරෝපණ සහිතව. solids can form, gases can be given off, and new solutions can be left behind. It's all dependent on the liquid. කොපර් සල්ෆේට් රත් කරපුවාම සුදු පාට වෙනවා. ඒක නිර්ජලීය කොපර් සල්ෆේට් එක වයිට්. ජලය කලවම් වෙලා තියෙද්දි තමයි
bright blue එකක් එන්නේ. දැන් ඔය කොපර් සල්ෆේට් ද්‍රාවණයක් විද්‍යුත් විච්ඡේදනය කරනවා බලන්න යන්නේ. දැන් ඔතන බලන්න ද්‍රාවණයේ පාට දැන් කාබන් ඉලෙක්ට්‍රෝඩ් හයි කරලා වෙන හැටි. අර වායු බූල් පිට වෙනවා දකින්න ඇති එක ඉලෙක්ට්‍රෝඩයක් අසලින්. ගෑස් පිට වෙනවා අනික මොකද්ද වෙන්නේ කියලා. එහෙනම් අපි නැවත පන්තියට යමු. මාතෘකාව තුන්වෙනි විද්‍යුත් විච්ඡේදනය. හතරක් තියෙනවා. මම දැන් කරගන්න කාලය ඇති වෙයි. විලීන සෝඩියම් ක්ලොරයිඩ් ද්‍රාවණයක් විද්‍යුත් විච්ඡේදනය. ඊළඟට සෝඩියම් ක්ලොරයිඩ් ද්‍රාවණයක් විද්‍යුත් විච්ඡේදනය. දැන් කොපර් සල්ෆේට් ද්‍රාවණයක් විද්‍යුත් විච්ඡේදනය. ලියන්න CuSO4 කොපර් සල්ෆේට් ද්‍රාවණයක් විද්‍යුත් විච්ඡේදනය කිරීම. විද්‍යුත් විච්ඡේදනය CuSO4 තමයි ඉලෙක්ට්‍රොලයිස් කරන්න යන්නේ. හරි. දැන් එතකොට අය පාරක් අපි විද්‍යුත් විච්ඡේදන කෝෂයක් ඉලෙක්ට්‍රොලයිසිස් සෙල් එකක් හදගමු. කටුවට දැන් අන්න නැත්නම් වෙලා යනවා. දැන් ටික වේගවත් කරන්න යන්නේ. ඉවර කරගන්න බෑ. කෝෂය සම්බන්ධ කරා ධනාග්‍රය ධන ඉලෙක්ට්‍රෝඩය ඇනෝඩය ඍණ ඉලෙක්ට්‍රෝඩය කැතෝඩය. පටල ගන්න එපා. ධන ඇනෝඩය. හරි ඉතින්ද විද්‍යුත් රසායනික කෝෂවල කතාවත් එක පැටලෙන්න එපා. මම පස්සේ කියලා දෙන්නම්. ඒ දෙක. හැබැයි සිද්ධිය එකයි. ඔක්සිකරණය වෙන්නේ කොහෙද? ඇනෝඩය. ඔක්සිහරණය වෙන්නේ කොහෙද? ඒ කැතෝඩය. ඒ කෝකටත් පොදුයි. නමුත් අර දම්රින එක පටල ගන්න එපා. හරි? ඒකේකට කොපර් සල්ෆේට් ද්‍රාවණයේ තියෙනවා CuSO4 ද්‍රාවණයේ AQ. මේකේ තියෙනවා එතකොට අයන වර්ග 4ක්. Cu ධන 2, SO4 ඍණ 2, H ධන OH3. එතකොට ධනේම යනවා ඍණ වෙත, ඍණේම යනවා ධන වෙත. හරි රූපය දැනගන්න. විද්‍යුත් විච්ඡේද කෝෂයක ඇනෝඩය කැතෝඩය කොපර් සල්ෆේට් ද්‍රාවණය. හරි ඉක්මනට කටුව දැනගන්න වෙලා යනවා නැත්නම් බෝඩ් එකේ තියෙනවනේ. හරි ලියන්න ද්‍රාවණයේ ඇති අයන. ද්‍රාවණයේ ඇති අයන. ද්‍රාවණයේ අයන වර්ග ලියන්නේ මෙහෙමයි. කොපර් සල්ෆේට් ජලීය ද්‍රාවණයේ තියෙනවා. එකකින් ජෙනරේට් වෙනවා Cu ධන 2 අයනයි. මොකද යයි සංයුක්තාව ධන 2යි. SO4 ඍණ 2යි. ජලය එතකොට භාගයට අයනීකරණය වෙනවා, කැඩෙනවා. H ධනයි OH ඍණයි. එතකොට ද්‍රාවණයේ අයන වර්ග 4ක් තියෙනවා. දැන් මේ අයන වර්ග 4 වලින් අපි අර මූලික concept එක මොකද්ද? ඍණ අයන යන්නේ ඇනෝඩේ වෙත. දෙක ධන ඉලෙක්ට්‍රෝඩේ වෙත. එතකොට ධන ඉලෙක්ට්‍රෝඩේ වෙත යන හින්දා තමයි ඍණ අයන වලට කිව්වේ ඇනායන. ඇනායන්ස්. එතකොට ධනේම යන්නේ ඍණ ඉලෙක්ට්‍රෝඩේ වෙත. එතකොට ඒකට කියන්නේ අපි කැතෝඩේ වෙත යන හින්දා කැටායන. ඉතින් ඔය concept එක දැනගන්න ඕන. ඊට පස්සේ මම කීවා ධනායන විසර්ජනය වෙන්නේ කොහොමද? ඍණ අයන විසර්ජන කතාව. දැන් අපි බලමු ඒක. ඊළඟ ඇනෝඩේ අසලදී. ඇනෝඩේ අසලදී වෙන රියැක්ෂන් එක මොකක්ද?
එනෝඩේ අසලදී කියන්නේ ඉතින් මේ වෙත ගමන් කරන OH ඍණ හා මේ වෙත ගමන් කරන OH ඍණ හා SO4 ඍණ දෙකේ සල්ෆේට් අයන SO4 ඍණ දෙකෙන් මම කලින් කීවා Cl OH SO4 දැන් Cl නැති හින්දා ඊළඟට අවස්ථාව තියෙන්නේ OH වලට එහෙමයි ඈ මේ වෙත ගමන් කරන OH ඍණ හා SO4 ඍණ වලින් ඔක්සිකරණයක් සිදුවන්නේ ඔක්සිකරණය වන්නේ එහෙම කියමු ඔක්සිකරණය වන්නේ OH ඍණ වේ ඔක්සිකරණය වන්නේ OH ඍණ වේ ඇනෝඩේ අසලදී වෙන්නේ මොකද්ද OH ඍණ එයාගේ ඉලෙක්ට්‍රෝන පිට කරලා OH වෙනවා නමුත් අපි ඔක ලියන්නේ අර පැත්තට දාලා එහිදී වායුව පිට වෙන්නේ ඔක්සිජන් වායුව අපි අර චිත්‍රය දකින්න ඇති ඔක්සිජන් ඒ ඔක්සිජන් හැදෙන්නේ කොහොමද OH ලා ඉලෙක්ට්‍රෝන පිට කරලා හැදෙනවා ජලයයි ඔක්සිජන් වායුවයි එන්නේ පිට කරපු ඉලෙක්ට්‍රෝන දැන් මේ පැත්තේ ඔක්සිජන්ලා තුනක් ඉන්නවා තුනක් දාන්න බැරි හින්දා මෙතන තව දෙකක් දානවා දැන් ඔක්සිජන් 4යි ඒතර 4ක් ඉන්න 4ක් දාපුවාම එట్లా 4ක් ඉන්නවා දැන් දෙවරක් දෙක 4 ඇවිල්ලා එතකොට OH ඍණායන 4ක් එකතු වෙලා හැදෙනවා ජල අණු 2යි ඔක්සිජන් අණුවයි එතකොට එක OH එක්ක එක ඉලෙක්ට්‍රෝනයයි ඒව 4ක් නිසා 4යි එහෙනම් ඇනෝඩේ අසල සිදුවන ඔක්සිකරණ ප්‍රතික්‍රියාව ගත්තහම මේකයි වෙන්නේ SO4 ඍණ දෙක ඔක්සිකරණයක් වෙන්නේ OH ඍණ එතකොට OH ඍණායන 4ක් එකතු වෙලා තමයි ජල අණු 2යි ඔක්සිජන් වායු අණුවයි එන්නේ සමීකරණ තුලිත වෙන්න ඕන ඒ වගේම පවතින අවස්ථාව මේවා ජලීය මෙයා ද්‍රව මෙයා ගෑස් ඉලෙක්ට්‍රෝන අවස්ථාව දන්නේ නැහැ හරිද ඔන්න ඕකයි කොපර් සල්ෆේට් විදුලි විච්ඡේදනයේදී ඇනෝඩේ අසල සිදුවන ඔක්සිකරණ අර්ධ ප්‍රතික්‍රියාව මේක ලියා ගන්න ඒක ඉංග්‍රීසි කට්ටිය සම්බන්ධ වෙනවා ඉතින් මුලින් ඉඳන්ම ඒ වෙලාවට අරගෙන තමයි මම හිතන්නේ පාඩම යන්නේ නැත්නම් ඔය කට්ටිය පස්සේ මේක YouTube එකට දාපුවම මේක බලා ගන්න පුළුවන් එතකොට ඩවුන්ලෝඩ් කරලා බලන්න පුළුවන් නේ මෙන්න ඔක්සිකරණ අර්ධ ප්‍රතික්‍රියාව. හරි දැන් එතකොට ඇනෝඩේ අසලද දැලියද කැතෝඩේ අසලදී. කැතෝඩේ අසලදී. දැන් එතකොට කැතෝඩේ තව තිබ්බා කැතෝඩේ වෙත ගියා මොකද්ද Cu ධන 2යි S ධනයි. දැන් ඔන්න දෙන්න යනවා ඍණ වෙත යන්නේ. ධන යන්නේ ඍණ වෙත. දැන් එතකොට ඉස්සල්ලා තිබ්බේ එකේ තිබ්බේ සෝඩියනුයි H. සෝඩියම්ට වඩා H පහළින් තිබ්බින්ද එයා විසර්ජනය වුණා. දැන් තියෙන දෙන්න කවුද? දැන් තියෙන්නේ H ධනයි Cu. දැන් සක්‍රියතා ශ්‍රේණියේ H වලට වඩා එකක් පහළින් තමයි Cu වෙන්නේ. ඒකින්ද දැන් මෙහිදී බලන්නකො මේ ඇවිල්ලා මේ ඒකද කියලා. දැන් මේකෙදී විසර්ජනය වන්නේ සක්‍රියතාවෙන් පහළ ඔයාලද නැත්නම් අනික් කටිය දන්න. තියෙන මූලද්‍රව්‍ය. හරි? එතකොට ඊට මෙහෙම කැතෝඩේ අසලදී මේ වෙත ගමන් කරන C ධන 2 හා H ධන වලින් මේ වෙත ගමන් කරන Cu ධන 2 හා H ධන වලින් විසර්ජනය වන්නේ
විසර්ජනය වන්නේ සක්‍රියතාවෙන් අඩු විසර්ජනය වන්නේ සක්‍රියතාවෙන් අඩු Cu ධන දෙක වේ. සක්‍රියතාවෙන් අඩු Cu ධන දෙක වේ. දැන් මතක ඇති ද්‍රාවණය නිල් පාට ද්‍රාවණයක්. ඒ ප්‍රතික්‍රියාවෙන් පස්සේ ද්‍රාවණයේ පාට වෙනස් වෙන්නේ කොහොමද? අපි ඒක බලමු දැන්. හරි? දැන් එතකොට Cu H ධනයි Cu ධන දෙක ගියාට විසර්ජනය වන්නේ සක්‍රිය ශ්‍රේණියේ පල්ලෙහා ඉන්න Cu ධන දෙක. එතකොට මේ Cu ධන දෙක ඉලෙක්ට්‍රෝන ලබා ගන්නවා කියන්නේ ඔක්සිහරණයක් වෙනවා. ඉලෙක්ට්‍රෝන දෙකක් ලබාගෙන මේ ධන දෙක නැති වෙනවා Cu බවට පත් වෙනවා. එතකොට අත්පැහැට පාටකින් අලු පාට කාබන් කූරු මත කොප තැම්පත් වෙනවා. අපිට බලා ගන්න පුළුවන්. එතකොට මෙයා ජලීය මෙයා ඝන ලෙස තැම්පත් වෙනවා අර. හරි? දැන් අපිට කාල වේලා ප්‍රශ්නයක් එනවා. දැන් මතක තියාගන්න ඕන කාරණයක් තියෙනවා. වෙන ප්‍රතිඵල ඔකට ප්‍රැක්ටිකල් එක මම පෙන්නුවා ඉස්සෙල්ලා ප්‍රැක්ටිකල් එක ඔක්කොම පෙන්වන්න බැරි වුණා. මේ අවස්ථාවේ පේනවා කාබන් ඉලෙක්ට්‍රෝඩ අසල වායු බූල් පිට වුණා. ඒ පිට වුණේ ඔක්සිජන් වායු බූල් පිට වුණේ මෙතනදී ඇනෝඩේ අසලදී. හරි? කැතෝඩේ මත තඹ තැම්පත් වෙනවා. අර පැහැට බලා ගන්න පුළුවන් තඹ තැම්පත් වෙනවා. ඊළඟට අනික් කාර්යය තමයි ද්‍රාවණයේ නිල් පැහැයට හේතුව Cu ධන දෙක ආයන. දැන් Cu ධන දෙක ආයන මෙහෙම තැම්පත් වෙනකොට අඩු වෙන හින්දා දැන් ද්‍රාවණයේ පාටත් අඩු වෙනවා. හරි? අන්නේ නිරීක්ෂණ ටික බලා ගන්න පුළුවන් කොපර් සල්ෆේට් ද්‍රාවණයක් කොපර් සල්ෆේට් සොලියුෂන් එකක් ඉලෙක්ට්‍රයිස් කරද්දී. එතකොට මේ නිරීක්ෂණ ටික වැදගත්. ඇනෝඩේ අසලින් ඔක්සිජන් කැතෝඩේ මත තඹ තැම්පත් වෙනවා. එතකොට මේ කැතෝඩේ තඹ තැම්පත් වීම අපි විද්‍යුත් ලෝහ ලේපනයේදී යොදා ගන්නවා. ඒකෙදී අපිට කැතෝඩේට යකඩ සම්බන්ධ කරොත් යකඩ යණිය මත තඹ තැම්පත් වෙනවා. හැබැයි එක දිගට දෙන්න කොප නැති වෙනවා ද්‍රාවණේ අඩු වෙනවා. ඒක නිසා ඒ වගේ අවස්ථාවකදී අපි මොකද කරන්නේ? ඇනෝඩේට තඹ කූරක් හයි කරන්න ඕන. නැත්තම් මොකද වෙන්නේ? ද්‍රාවණය ටික ඉවර වෙනවා. තඹ කූරක් සම්බන්ධ කරපුවම තඹ කූර දියේවි ද්‍රාවණයට දෙනවා. එතකොට ද්‍රාවණයේ පාට අඩු වෙන්නේ නැහැ. හොඳට තැම්පත් වෙන්න පුළුවන් තඹ. හැබැයි වැදගත් වෙන්නේ ගන්න ඉලෙක්ට්‍රෝඩය අනුව ප්‍රතික්‍රියාව වෙනස් වෙනවා. ඒ කියන්නේ කොපර් සල්ෆේට් විද්‍යුත් වික්‍රියාවේදී ඇනෝඩේ ලෙස කාබන් කූරු ගත්තොත් ඔක්සිජන් වායු පිට වුණාට ඇනෝඩේ ලෙස සක්‍රීය ලෝහයක් ලෙස කොප ගත්තොත් මොකද වෙන්නේ? කොප තහඩුව දිය වෙනවා. ඒක ඔක්සිජන් පිට වෙන්නේ නැහැ. මොකද මෙයා ඉන්න කලින් එයා ඔක්සිකරණය වෙනවා. ඒකයි අපි අක්‍රීය ලෝහ ගන්නෙ නැත්නම් ඇනෝඩේ ප්‍රතික්‍රියාවට සහභාගී වෙනවා. හරිද? එතකොට ඇනෝඩේ ප්‍රතික්‍රියාවට සහභාගී වෙනව කරන්න බෑනේ. නේ? මේ කට්ටිය මේ ආරක්ෂාවට කෙනෙක් ගත්තහම මිනිස්සු හොරකම් කරද්දී ආරක්ෂාව හිතන්න බෑනේ. ඒක නිසා හොරෙක් නොවන කෙනෙක් ගන්න බෑ ආරක්ෂාවට. අන්න ඒ වගේ නේ. හවුස් මීට් එකකදී අර කෑම් බාරව දෙන්නේ මයිස් කන කෙනෙකුට දුන්නොත් එහෙම යා කාලි ඉවර කරනවානේ. ඒ නිසා අපි ඒ වෙලාවට ගන්න ඕනේ එහෙම පෙරේත නැති ළමෙක්. අන්න ඒ වගේ තමයි ඇනෝඩේ ලෙස අක්‍රිය කෙනෙක් ගත්තොත් ඇනෝඩේ සහභාගී වෙන්නේ නැහැ. හරි? දැන් එතකොට මොකද විදුලි ලෝහ ලේපන ඔක්කොම කරන්න වෙලාවක් නැති නිසා ඒක දැනගන්න එතකොට සිද්ධිය. විදුලි ලෝහ ලේපනයත් මේකම තමයි කැතෝඩේ මත අවශ්‍ය වාදනය සම්බන්ධ කළා භාණ්ඩය සම්බන්ධ කළා ඒ මත ලෝහයක් ආලේපනය කරගන්න පුළුවන්. ඒකෙදි භාණ්ඩය ගන්න ඕනේ කැතෝඩේට ආලේප කරන ලෝහය ගන්න ඕනේ ඇනෝඩේට. ඊට පස්සේ ආලේප කරන ලෝහයේ ද්‍රාවණයක්. කොපර් නම් කොපර් සල්ෆේට් ද්‍රාවණයක්. ත්‍රිදී නම් සිල්වර් නයිට්‍රේට් වගේ ද්‍රාවණයක්. හතරන් නම් ගෝල්ඩ් සයනයිඩ්. ඔය රන් මත කියන්නේ බාල වර්ගීය ලෝහ ආභරණ මත රන් ආලේප කරනවා රැකලා තියෙන්නේ. අන්න එතකොට ඒ කට්ටිය බැටරි එකක් දාලා ඔය සිද්ධිය තමයි කරන්නේ. ඉලෙක්ට්‍රෝපේටින්. හරිද? විදුලි ලෝහ ලේපන. එතකොට සෝඩියම් නිස්සාරණීය ඩවුන්ස් කෝෂන් ගන්න සිද්ධිය එක කීවා. විදුලි ලෝහ ලේපනයත් සාමාන්‍ය අවස්ථාවෙන් කිය මේක 9 පන්තිත් මේවා තියෙන ප්‍රතික්‍රියා නැහැ. හරි? එතකොට ඔන්න ඔහොමයි ඇති වෙන ප්‍රතිඵලය. කොපර් සල්ෆේට් එක මම දැන් ලියන්න වෙලාවක් නැති හින්දා මේකේ ඉලෙක්ට්‍රෝන 4ක් තියෙනවා. මේක ඉලෙක්ට්‍රෝන 2ක් ඉඳලා මේ සමීකරණය දෙකකින් වැඩි කරලා තුන්වෙනි සමීකරණයේ පළමු සමීකරණය එක්කලා ඔය කට්ටිය ඉලෙක්ට්‍රෝන 4 කපලා ලියා ගන්න පුළුවන්. එතකොට Cu ධන දෙක OH ඍණ තියෙනවා. එහා පැත්තේ එනවා ජලයයි කොපයි ඔක්සිජන් ඒ ප්‍රතිඵලය. ඒක ලියා ගන්න පුරුදු වෙන්න. දැන් අපි අපගේ පාඩමේ අවසාන විද්‍යුත් විච්ඡේදනයට යනවා. ඊට පස්සේ
PowerPoint presentation එකක් උන් පොඩි summary එකක් ඉදිරිපත් කළා තමයි පාඩම අවසන් කරන්නේ. අපි ලබන බදාදා මල බැඳීම හරි මොන හරි ඒ වගේ එකක් කරමු. හවස 6 පන්තියේ. හරි? එහෙනම් අපි ඊළඟ කතාවට යමු. ඒක කලින් අර අපේ වීඩියෝ එකේ ද්‍රාවණයේ පාට අඩු වෙන්න ඕනේ. මේ පයිප් බුළු තියෙන්නේ මේ ඇනෝඩේ. අන්න අර වැඩි කළා. නෑ අපි මේ ඉලෙක්ට්‍රෝන එක රින දානවා. නම් රින මොනවටද අපි ලංකාවේ වගේ අපි රින දාන්නේ නැහැ. අන්න අරගේ තඹ තැම්පත් වෙලා අනික වායු බුළු කොපර් සල්ෆේට් සොලියුෂන් එකක් කරපුවාම ඇනෝඩ් කැතෝඩ් එක ආකාරය ඇතිවන ආකාරය මම හිතන්නේ මේ පුළුවන් තරම් අපි විවිධ වෙනස්කම් කරමින් තමයි පන්ති ඉදිරිපත් කරන්නේ. එතකොට කටියන්ට ප්‍රැක්ටිකල් අවස්ථාවයි ඒ ටිකක් ලැබෙන හින්දා. හරි? අපි එනම් අවසාන කොටසට යමු. මාතෘකාව ලියා ගන්න. අල්ප ආම්ලික ජලයේ විද්‍යුත් විච්ඡේදනය electrolysis of acidulated water. Electrolysis of acidulated water. හරි එතකොට ජලය කියන්නේ සහසමජ සංයෝගයක්. ඒකේ පිරිසුදු ජලය ධන හා ඍණ අයන නැහැ. ඒකින්ද ජලය තුලින් විදුලිය ගමන් කරන්නේ නැහැ. ඒ ඩිස්ටිල් වෝටර් එක ආශ්‍රිත ජලය. ටිකක් භාවිත කරන ආශ්‍රිත ජලය නෙමෙයි. ඒක නිසා ඔය කට්ටිය ජලය හරහා විද්‍යුත් යවන්න බැයි නම් විද්‍යුත් අවිච්ඡේදයක් නිසා ඒක විද්‍යුත්යෙන් ගන්න බෑ. ඒක නිසා අපි විද්‍යුත් විච්ඡේදනය කරන්න ඕන යන තත්ත්වයට පත් කරගන්න ඕන. එහෙම නැතුව බෑනේ. ඒ නිසා යන තත්ත්වයට පත් කරගන්නේ කොහොමද? ඒකට අම්ල ස්වල්පයක් මිශ්‍ර කරලා. එහිදී හැම අම්ලයක්ම දැම්මොත් බෑ. උදාහරණයක් HCl අම්ලය දැම්මොත් ඒකේ ඉන්න කෙනා බලපෑමක් ඇති කරනවා ඒකට. එතකොට එහෙම කරන්න බෑනේ. ඒක නිසා අපි ගන්න ඒකට බලපෑමක් නොකරන අම්ලයක් අපි ගන්න සල්ෆියුරික් අම්ලය. ඒක හේතු තියෙනවා. නමුත් නැත්නම් කට්ටිය දන්න තු ඉන්නවනේ. HCl දැම්මොත් ගැටලුවක් ඇති වෙනවා. ඒකින්ද සල්ෆියුරික් අම්ලයෙන් සල්ෆයක් දාන්න අල්පයක්. අල්ප ආම්ලික ජලය දාපුවාම ජලය අයන බවට කැඩෙනකොට වැඩි කරගන්න පුළුවන්. එහෙනම් ලියන්න මෙහෙම. ආශ්‍රිත ජලයේ ධන හා ඍණ අයන නොමැති බැවින් ආශ්‍රිත ජලයේ ධන හා ඍණ අයන නොමැති ඒ හරහා විදුලිය ගමන් නොකරයි. දෙක එබැවින් ජලයට ගොඩක් දාන්න අම්ල ස්වල්පයක් මිශ්‍ර කොට ජලයට අම්ල ස්වල්පයක් මිශ්‍ර කොට සාදා ගන්නා අම්ල ස්වල්පයක් මිශ්‍ර කොට සාදා ගන්නා
අල්පාම්ලික ජලය. කියන්නේ acidulated water. අල්පාම්ලික ජලය විද්‍යුත් විච්ඡේදනයේට ලක් කිරීම සිදු කරනු ලැබේ. විද්‍යුත් විච්ඡේදනයේ ලක් කිරීම සිදු කරනු ලැබේ. PowerPoint presentation එකේ මම ඒක රූපෙ පෙන්නන්නම්. දැන් එන අපි බලමු. ඕන් දැන් හරි? මෙන්න ඉලෙක්ට්‍රෝඩ අල්පාම්ලික ජලය එහෙම ගන්න. අල්පාම්ලික ජලය. එතකොට ඒකේ අම්ලය නිසා මේකතාව අඩු ජලය. අයින වර්ග 4ක් ලැබෙනවා. දැන් ජලයක් විදුලි විච්ඡේදනය වෙනවා. එතකොට මෙන්න එහෙමයි වෙන්නේ. ඒකේ තියෙන අයන ටික ලියමු. H ධන OH ඍණ H ධන SO4. අපි එතන දෙපාරක් ලියව අර ජලයෙන් ආපු එකයි සල්ෆියුරික් අම්ලයෙන් ආපු එකයි. එතකොට H යන්නේ ධන යන්නේ මේ පැත්තට. එතකොට දෙකම H ධන හින්දා ආයේ තෝරන්න දෙයක් නැහැ. හැබැයි මෙහෙම යනවා. සුකර ගන්න පොඩ්ඩක් සරලවම. ඒක තමයි යාළුවා අර මේ ජඩෙල් වල බෝඩ් එක පිටිපස්සේ පේන ඇති වර්ෂාව විදලා ඒ ජඩෙල් ටික දාන්න. ඇදහැලෙනවා. ඒ ඔයාට ප්‍රදේශයේම කොහොමද? දැන් ඔය තියෙන්නේ ජඩෙල් කියන්නේ තිර පාන්දරේ ධම්ම වර්ෂාව අර විදලා මේ අපේ වාගේ ග්‍රීල් විදලා ග්‍රීල් කියනවා ග්‍රීල් කියන්නේ මේ කම්බි අර ග්‍රීල් එකකින් විදින්නේ ග්‍රීල් එක කියලා එකක් තියෙනවද ඔය කම්බි තමයි ඔය ග්‍රීල් කියන්නේ මේ කම්බි වලට ඔය ක්ලාස් දෙකක් නම් කරන්න බෑ නේද? ගෙදර ක්ලාස් එකයි නේ තාත්තා ක්ලාස් එකයි මේ ක්ලාස් එක දෙකක් කරන්න බෑ. ඈ තාත්තා ඉඳලා ගෙදර ඉන්නවා නම් නිකම්ද ඉන්න කියන්නේ මේ. ඔන්ලයින් කරන්න දෙකක් පුළුවන්. නේද? ඉන්වෙඩි ඔකයි ඉතින් මොනව කරනවද මට තේරෙන්නේ. හරි. හරි එහෙනම් පටන් ගමු. ද්‍රාවණයේ ඇති අයන සල්ෆියුරික් අම්ලය කැඩෙනවා H ධනයි SO4 ඍණ දෙකයි සමීකරණ තුන දෙකන දෙකක් දැම්මා දැන් ටික වේගවත් කරනවා සල්ෆියුරික් කැඩෙනවා H ධනයි SO4 ඍණ දෙකයි ඒ ජලයත් ඒක නිසා අයනීකරණය බවට පත් වෙනවා H ධනයි OH ඍණයි පසුගිය විභාග ප්‍රශ්න කරලා බලන්න මම ටියුටුත් එව්වා ඒ වගේම පසුගිය විභාග ප්‍රශ්න බලපුවාම මම දීලා තියෙන පන්තියේ දැන් මේ පාඩම් වල ඒවා තියෙනවා කරන්න පුළුවන් දැන් මම කෝල් එකක් දීලා විස්තර අහන්න ඒක ද්‍රාවණයේ ඇති අයන ලියා ගන්න ඉක්මනට දැන් සල්ෆියුරික් කැඩෙනවා H ධනයි SO4 ඍණ දෙකයි ජලය කැඩෙනවා H ධනයි OH ඍණයි හරි දැන් යමු වැඩේට ඇනෝඩිය අසලදී ඇනෝඩිය එතකොට මම ඉස්සෙල්ලා කිව්වා ඇනෝඩය කියන්නේ ධනාග්‍රයට යන්නේ ඍණායන වර්ග දෙකක් Cl තිබ්බොත් ඉස්සෙල්ලාම Cl යනවා ඊළඟට යන්නේ OH ඊළඟට යන්නේ SO4 දැන් එහෙනම් මෙන්න මේ SO4 නෙමෙයි යන්නේ OH ඍණ බැරි වෙලාවත් Cl අම්ලේ දැම්ම නම් එහෙනම් මොකද වෙන්නේ Cl ඍණ යනවා එතකොට අපේ අරමුණ ඉෂ්ට වෙන්නේ ජලය කඩා ගන්න බෑ වෙන කෙනෙක් කඩා ගන්නවා අන්තිමේට එහෙම ගිහලා බෑනේ ඕන කෙනානේ කඩා ගන්න ඕනේ ඒක නිසා මෙන්න මේ වගේ යන ඇනෝඩය අසලදී මේ වෙත ගමන් කරන OH ඍණ හා මේ වෙත ගමන් කරන OH ඍණ හා SO4 ඍණ
ඔය තින SO4 හින අයන වලින් විසර්ජනය වන්නේ කියන ආරෝපණ නැති වෙනම විසර්ජනය වන්නේ OH ටින වේ. කොපර් සල්ෆේට් එකෙත් මතක ඇති OH ටින උනේ ඈ. OH ටින උනා නම් හැදෙන්නේ ජල ඔක්සිජන්. OH ටින වේ. එතකොට OH ටින විසර්ජනය වුණාම මතක ඇති ඒක ඉලෙක්ට්‍රෝන OH ටින පිට කරනවා. එතකොට එයා ධනාත්මකය ගන්නවා. ධන ඉලෙක්ට්‍රෝනය ගන්නවා. එතකොට ආයෙ මෙහෙමයි හතරක් මගින් හැදුනා ජලයයි ඔක්සිජනුයි ඉලෙක්ට්‍රෝන හතරයි. මෙන්න පළමු ඔක්සිකරණ අර්ධ ප්‍රතික්‍රියාව. ඉස්සලකේමයි OH ටිනායන හතරක් ජලීය ඇදලා ජලාණු දෙකයි ඔක්සිජන් වායුව පිට වෙනවා. ඊට පස්සේ මේ පරීක්ෂණයෙන් තමයි ඉස්සර හිතායේ ජලය කියන්නේ මූලද්‍රව්‍යයක් කියලා. ඒකට සරල කොටස් වල කඩන්න බෑ කියලා. නමුත් මේ විද්‍යුත් විච්ඡේදනයෙන් තමයි හොයාගත්තේ ජලය තවදුරටත් සරල කොටස් වල කඩන්න පුළුවන්. ඒතකොට ජලය තවදුරටත් සරල කොටස් වලට කඩන්න පුළුවන් කියන්නේ ජලයේ මූලද්‍රව්‍යයක් නෙමෙයි කියලා හොයාගත්තේ මේ විද්‍යුතයේ සොයා ගැනීමෙන් පස්සේ. විද්‍යුත් විච්ඡේදනයෙන් පස්සේ තමයි මේක හොයාගත්තේ. එතකොට ජලය දැන් ප්‍රතිඵලය පේනවා. දැන් මේක ඔක්සිජන් වලට පිට වුණා. දෙහා පැත්තේ පිට වෙනවා හයිඩ්‍රජන්. එතකොට ජලයේ කොටස් දෙකකට කඩන්න පුළුවන් කියලා හොයාගත්තා ඔක්සිජන් සහ හයිඩ්‍රජන් කියන මූලද්‍රව්‍ය දෙකට. ඒ වගේම හයිඩ්‍රජන් පරිමාණුපාතය දෙකට ඔක්සිජන් එකයි. ඒක නිසා තමයි ජලයේ සූත්‍රය 2:1 2:1 උනේ. මේ පරිමාණුපාතය මේ දෙක හැදිලා තියෙන්නේ මෙන්න මේ කියලා තමයි ඒ කාලේ මේක ප්‍රකාශ කරේ. එතකොට මොකද ඓතිහාසික සිදුවීමක් මේ ජලයේ විද්‍යුත් විච්ඡේදනය. හරිද? එතකොට කැතෝඩය අසලදී අය තෝරන්න දෙයක් නැහැ. මේ දෙකම තියෙන H ධන. ඒකද ලියන්නේ කැතෝඩය අසලදී අය ගමන් කරන්න දෙයක් නැහැ. ගෙලින්ම H ධන දෙකක් ඉලෙක්ට්‍රෝන දෙකක් ලබාගෙන හයිඩ්‍රජන් වායුව පිට වෙනවා. aqueous gas. හයිඩ්‍රජන් අයන ඉලෙක්ට්‍රෝන ලබාගෙන හයිඩ්‍රජන් වායුව පිට වෙනවා. දැන් පළමු ඔක්සිකරණ අර්ධ ප්‍රතික්‍රියාවයි දෙවෙනි ඔක්සිකරණ අර්ධ ප්‍රතික්‍රියාව ගත්තාම අර අපේ කාර්ක ඉලෙක්ට්‍රෝන 4යි. ඒක නිසා කැපෙන්න තින්දා මේක දෙකෙන් වැඩි කරන්න. දෙකෙන් වැඩි කරපුවාම එතකොට 4යි H ධන 4යි E ඊතලයක් 2යි H2. ඒක ඔකට ලියන්න. ලියලා කට්ටිය 1 හා 2 සමීකරණ එක් කරන්න. ඒක ඉඩ තියාගන්න. කරන්න පස්සේ ඔන්න අච්චුවටක් කරි බලන්න හරිද කියලා. ඊට පස්සේ කපලා බලපුවාම අවසානයේ කට්ටියට එනවා තුලිත අයනික සමීකරණය. තුලිත අයනික සමීකරණය එනවා 2යි දැන් දෙකෙන් වැඩි කරන්නේ 4 එනවා මෙතෙන්ද. 4යි H ධන 4යි OH ත්‍රින ජලීය හරිද? ඊට පස්සේ 2යි ජලය ධන O2 ධන H2. හොඳයි. මේ පැත්තේ වඩ ටික එක්කලා ඉලෙක්ට්‍රෝන කැපුණා. ඊට මේ පැත්තේ ටික මෙහෙම එනවා. එකෙන් පේනවා එතකොට ජලයේ විද්‍යුත් විච්ඡේදනයේ ප්‍රතිඵලයක් ලෙස ඔක්සිජන් සහ හයිඩ්‍රජන් ලෙස පිට වුණා. හරි? අන්න එතකොට දැන් පේනවා ජලය කියන්නේ මූලද්‍රව්‍යයක් නෙමෙයි. ජලය තවදුරටත් සරල කොටස් වලට වෙන් කරන්න පුළුවන් කියලා. එහෙනම් ඔකට්ටියන්ගේ විද්‍යුත් විච්ඡේදන හතර කතා කරා. ඊට අමතරව ඔකට දැනගන්න ඕනේ විද්‍යුත් විච්ඡේදනයේ කාර්මික භාවිත. ඒක දැන් මම ඒක විස්තරයක් කියන්න නැතුව අපි දුන්නා. කාර්මික භාවිත ඒක දැනගන්න ඕනේ. එයාම මේ ප්‍රතික්‍රියා ලියන ඒවා ටික දැනගත්තාම විද්‍යුත් විච්ඡේදනය අවසන්. ඉතින් ඉලෙක්ට්‍රෝකෙමිස්ට්‍රි වල විද්‍යුත් රසායනයේදී ප්‍රධාන මාතෘකා තුනක් තිබ්බා තියෙනවා. විද්‍යුත් රසායනික විද්‍යුත් විච්ඡේදනය, ලෝහ විකාදනය. එතකොට දෙකක් අවසන්. දැන් අපි PowerPoint presentation එකකින් පස්සේ අපේ පාඩම අවසන් වෙනවා. ඒක එකක් විස්තරේ බලා ගන්න පුළුවන්. එතකොට ලබන බදාදා හවස 6ට ලෝහ විකාදනය කතා කරනවා. දැන් අපි සමරි එකක් ලෙස
PowerPoint presentation එක යන්නේ මේ ටික සම්පූර්ණ කරගන්න විදුලි විච්ඡේදන 4. එහෙනම් මේ කතාව බලා ගන්න. ඉලෙක්ට්‍රොලයිසිස් මෙන්න මේ විදුලිය ගමන් කරනවාද කියලා බලන්න හදපු උපක්‍රමයක්. එතකොට මෙන්න විදුලි විච්ඡේදන අරන් දැක්වීම. ඉංග්‍රීසියෙන් තියෙන අරන් දැක්වීම. මෙන්න විදුලි රසායනික කෝෂය. හරිද? විදුලි ප්‍රභාවයක් තියෙන්න ඕනේ. ඉලෙක්ට්‍රෝඩ තියෙන්න ඕනේ. විදුලි විච්ඡේදයක් වාදනයක් තියෙන්න ඕනේ. කියව ගන්න ඈ. අන්න අපි සිලබස් එකේ තියෙන්නේ විලීන සෝඩියම් ක්ලොරයිඩ් විදුලි විච්ඡේදනය, ජලීය සෝඩියම් ක්ලොරයිඩ් විදුලි විච්ඡේදනය, කොපර් සල්ෆේට් සහ අල්පාම්ලික වෙන්න ඕනේ ජලයේ විදුලි විච්ඡේදනය. මෙන්න අර අල්පාම්ලික ජලයේ විදුලි විච්ඡේදනය ඉස්කෝලේ ක්‍රියාකාරකමක් කරද්දී හදන ඇටෝම. මේ ඇටෝමේ දැක ඇති කැටෝඩ් යසලින් හයිඩ්‍රජන් පිට වුණා, ඇනෝඩ් යසලින් ඔක්සිජන් පිට වුණා. වායු පරිමාණුපාතය ටෙස්ට් ටියුබ් වලට එක් කරන්නේ වායු පරිමාණුපාතය මතල ගන්න එපා. හයිඩ්‍රජන් වලට ඔක්සිජන් තමයි දෙකට එක. ඔක්සිජන් වලට හයිඩ්‍රජන් වුණොත් එකට දෙක වෙනවනේ. හරිද? ඒක නිසා මේ රූපේ ගැන අවබෝධයක් තියෙන්න ඕනේ. මේ මාපුවම කොහොමද වෙන්නේ? ඇසිඩුලේටඩ් වෝටර්, ප්ලාස්ටික් කන්ටේනර් එකක් තියෙනවා, ටෙස්ට් ටියුබ්, කාබන් රෝඩ්ස් ඒක ඔක්කොම ටික තියෙනවා. හයි කරන විදිය. ඉලක්කෝ ඇසිඩුලේටඩ් වෝටර්. මෙන්න කොපර් සල්ෆේට් ද්‍රාවණයක් විදුලි කරද්දී මේ කොපර් තහඩුවක් ගත්තාම මෙන්න දෙයි. මෙන්න විදුලිය ගමන් කරන ඒවා ඉලෙක්ට්‍රොලයිට්ස්, ගමන් කරන්නේ නැති ඒවා නන් ඉලෙක්ට්‍රොලයිට්ස්. එතකොට ඒ ගමන් කරන්න තියෙන්න ඕනේ opposite ions තියෙන්න ඕනේ. ඒතර opposite ion වලින් ඒවා move වෙන්නේ කොහාටද? වෙන දේ තියෙනවා. ඊට පස්සේ තියෙනවා මේ එහෙම වෙන රසායනික ප්‍රතික්‍රියාව. ඒකට අපි කියනවා ඉලෙක්ට්‍රොලයිසිස් කියලා. හරිද? එතකොට ඒ ඉලෙක්ට්‍රොලයිස් කරපුවාම ජලය වෙන වෙනවා හයිඩ්‍රජන් සහ ඔක්සිජන් බවට වෙන වෙන කතාව තියෙනවා. ඊළඟට විදුලි ලෝහ ලේපනය ඉලෙක්ට්‍රෝ